මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලී එයින් ගම්‍ය වන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධය පිණිසම උපනිශ්චය කරගන්න. සෑම සියලු දෙනාටම නිවනින් නිවීම පිණිසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. ස්වාමීනාගේ අර මේ අර කිව්වන්නේ එක තිබුණා. ඔව්. මට මොකේද කියලා මේ පළවෙනි එකේ. ඔය. එකේ. ඔව්. ඒකේ තියෙනවා අර මේ දැන් ව්‍යංජනයක් තියෙනවා. ඔව්. ව්‍යංජනයක් තියෙනවා ඒකේ අඩුපාඩුවක් අපිට කියාගන්න බෑ ඒක. ඔව්. එතකොට ඒකේ මුකුත් ඒක ගැන කියාගන්න බැරි නම් කොහොමද අඩුපාඩුවක් කියන්න බැරි නම් කියන්නේ ඒක මේ ඒකේ අඩුපාඩුවක් නැහැ කියලා. ඔයක තමයි දැන් අඩුපාඩුවක් කියන්න පුළුවන් නම් ඒක නොකිය ඉන්නත් බෑ නේද? කියන්න පුළුවන් නම් ඔව් කියන්න පුළුවන්. කියන්න පුළුවන් නම් කියන්න පුළුවන්. ඒක තමයි. එතකොට එතනින් උතන අර්ථ දෙකක් තියෙනවා. ඒ කියන්නේ හරියටම ව්‍යංජනය ගැන අර්ථකථනය තියෙන කෙනාටත් කෙලින්ම අහුවෙන්නේ අඩුපාඩුවක් කියන්න බෑ ඒක නෙමෙයි. ඒ ව්‍යංජනය කියන තැනම හම්බෙන්නේ අඩුපාඩුව. හැබැයි ඕකේ අනිත් පැත්ත ව්‍යංජනය කියන එකේ අඩුපාඩුව කියන්න බෑ කියන්නේ ලෝකයේ පැත්තට ආපු ගමන් එයාට එච්චරට මේක පවතින බවට නැත්තම් ඒක තුල කිසිම අඩුපාඩුවක් නැති බවටම හමු වෙලා තියෙන්නේ. අඩුපාඩුව ඒ කියන්නේ අර ස්ථාවරත්වයම තමයි දැන් මේ වෙලාවේ ඇඟ ගැන කතා කරන්නම් බෑනේ. ඒ කියන්නේ මේ මොහොතේ හිත ඇතුළට බැලුවාම කතා කරන එකට ફોකස් මිසක් ඇඟ ගැන කතා කරන්න වචනයක්වත් එන්නේ නෑනේ. ඔව් ඒක ඒක මතක් කළාම තමයි මතක් වෙන්නේ. ඔව් එතකොට තමයි ඒකට ફોකස් වෙන්නේ. ඒ කියන්නේ දැන් කතා කරනකොට එහෙම ගත්තොත් ඇඟ කියන එක ගැන කිසිම අපිට හිතෙන හැටියට එතන මේ අඩුපාඩුවක් තියෙනවා නම් ඕදාරික ගන්නකො ඇඟේ අඩුපාඩුවක් තියෙනවා නම් ෆෝකස් වෙන්නේ කතා කරන එකට දැඟටද? ඒකේ අඩුපාඩුවක් තියෙනවා ඇඟට. ඔව් එතකොට ඇඟ ගැන කිසිම මේ ඒ කියන්නේ අපිට තේරෙන මට්ටමින් අපි කිසිම ෆෝකස් එකක් නැතුව මේ කනට විතරක් නැත්තම් අහගන්න එකට විතරක් ෆෝකස් කරන් ඉන්නේ එච්චරට ෂුවර් නේද ඇඟේ මේ වෙනකොට අඩුපාඩුවක් නැහැ මේ මොහොතට කියලා හරි. එහෙමයි. අඩුපාඩුවක් තිබ්බත් ඉතින් ඒක දැනෙන්නේ නෑ අඩුපාඩුවක් මෙහෙමයි අඩුපාඩුවක් තිබ්බ දැනෙන්නේ නැහැ නෙමේ. අඩුපාඩුව දරුණු වැඩි නම් කතා කරන එක අහන් ඉන්නවට වඩා මේකට කලින් අරකට ට්‍රීට් කරනවා. ඔව් ඒක නේ. එතකොට සමාවෙන්න ඒ කියන්නේ අඩුපාඩුව තියෙන්නේ අපේද නැත්නම් මේ ව්‍යංජනේ. අනේ මම එතන මේ ව්‍යංජනයේ අර්ථයම තමයි පොඩ්ඩක් මේ තේරෙන උපමාවකට ගෙනාවේ. ඒ කියන්නේ දැන් ඔය මේ මොහොතට සම්බන්ධ කරලා ව්‍යංජනය අඩුපාඩුයි කියලා කියන්න බැරි ඇයි කියලා දැන් සුරංගయ్య කිව්වනේ දැන් ඒකේ අඩුපාඩුවක් විස්තර කරන්න බෑ කියන්නේ එතන මේ සැපමයි තියෙන්නේ කොහොමද කියලා ගත්ත කියලා නැහුවේ. ඔව්. ඒකට තමයි මම දැන් මේ ඔය ඉඳගෙන ඉන්න එකයි කතා කරන එකයි සම්බන්ධ කරලා කිව්වේ. එතකොට දැන් මේ මොහොතේ ඉඳගෙන ඉන්න එකේ කිසිම මේ හැඟීමක්වත් එන්නේ නැහැ කියන්නේ එතන අඩුපාඩුවක් තියෙනවා නම් එහෙම හැඟීමක් නොයි තියෙන්නේ නැහනේ. අර සුරංගයික වගේ දැන් කකුලේ තුවාලයක් තියෙනවා නම් මේ මොහොතේ කකුල දනවා තුවාලේ නිසා. හැබැයි ඒක දරාගෙන ඉන්න පුළුවන් ඒ නිසා ඒක තියන් ඉන්නවා. නමුත් ඒ මොහොතේ එතන වේදනාව තියෙනවනේ. නමුත් දැන් එහෙම තුවාලයක්වත් නැති වෙලාවක අපිට එතන කියන්න අඩුපාඩුවක් හිතට තේරෙන්නෙම නැහනේ. අන්න ඒ අර්ථය. අඩුපාඩු නැති වුණාම සැපද? දුක එන්නේ මොකක් හින්දාද? අඩුපාඩු හින්දා. ඒක හරි. ඒක නිකන් අඩුපාඩුවක් ඉතින් දැනෙන්නේ නැහැ නිකන් ඒක සැපකුත් නැහැ වගේ. නෑ ඒක තමයි දැන් මෙතන මේ අපි සැප කියලා හිතන් ඉන්නේ. මට කියන්නකෝ දැන් තේරෙන විදිහට සැප කියන එකේ නිර්වචනය මොකද්ද? දුක නැති වුණාම දුක අඩු වුණාම. ඔය එතන තියෙන සැපද දුකද? දුකේම මේ ඔය ඒක තමයි මං අහන්නේ දැන් අපි අද සැප කියලා හිතන් ඉන්නේ දුකමයි නේද ආයේ? එහෙමයි. ඒකනේ ඉතින් අපි එතකොට ඇත්තටම අපි සැප කියන එක දන්නේ නැහනේ. තේරුණාද? දැන් අපේ රටවල් දියුණු වෙමින් පවතින ඒවානේ. එහෙමයි. ඒතකොට දැන් අපිට තියෙනවා සැපක් ලබා ගන්න ඕන කියන ආසාව. මොකද අපිට තියෙන්නේ දුක කියලා හිතලා.
එහෙමයි. එතකොට දැන් මම කිව්වේ අර කම්පැරිසන් එක සුද්දන්ට තියෙන මහා සැපයට සාපේක්ෂව අපිට නැති හින්දා අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් ඒගොල්ලන්ට වගේ ජීවිතයක් ලැබෙන්න කියලා. එහෙමයි. හරිද? දැන් එතකොට එතනින් අපි අර්ථයක් ගත්ත නේද සුද්දෝ ඉන්නේ අපිට වඩා සැපක කියලා? එහෙමයි. සාපේක්ෂව බැලුවොත්. ඔව්. දැන් මම කියන්නේ සුදු මිනිස්සු ජීවත් වෙන රටකට ගිහිල්ලා බලන්නකෝ ඒගොල්ලන්ට තේරෙන සැපක්ද තියෙන්නේ කියලා. ඒගොල්ලෝ ඒකට බලනවා තවත් සැපයකට යනවා. නෑ ඒක තමයි. නෑ එතනට නෙමෙයි මං කියන්නේ. දැන් එතන සැප එතන අන්න හරි. එතන සුදු මිනිස්සුන්ට සැපය කියන එක හමු වෙන්නේ අපි වගේ දුක අඩු කරගන්න ප්‍රතිපදාවකින් නෙමෙයි. ඒ කියන්නේ දුක තව ඊට එහා සැපකින් නෙමෙයි. මම කියන උදාහරණ හැංගීම් බලන්න. එතන සැප කියන එක හම්බෙන්නේ ඒගොල්ලෝ හිතන පතන දේවල් අඩුම කාලෙකින් ඒගොල්ලන්ට ලැබෙනවනම්. භෞතික සැප. ඔව්. ඒ කියන්නේ මේ උදාහරණේ හොඳේ. ඒ කියන්නේ සරලවම අවශ්‍යතා සහ උවමනා ඉතාමත් ඉක්මනට සැපිරෙනවා නම් තමයි ඒ රට ශාස්ත්‍රීයයි කියන්නේ. එතකොට තේරෙනවද එතන ඇලීම ගැටීම අඩු කරගන්න තියෙන ප්‍රතිපදාවක තමයි ඒ රටවල් තියෙන්නේ කියලා. ඉතියෝපියාවේ මොංගෝලියාවේ මිනිස්සුත් ලංකාව දිහා එන්න හදනවා සැප හොයාගෙන. අන්න හරි. ඒ වගේ තමයි. අන්න හරි. එතන තේරෙනවද මේ ලෝකය තුල වුණත් උපරිම සැපය කියන එකේ නිර්වචනය ඇලීම ගැටීම අඩු වෙලා උපේක්ෂා මට්ටම. දැන් අපිට අද මෙච්චර දුකයි අපි මොන හරි දෙයක් අවශ්‍ය වුණාම ගහ ගන්න ඕනේ, මරා ගන්න ඕනේ, උද්ඝෝෂණ කරන්න ඕනේ ඉවරයක් නැහැනේ. හැබැයි දියුණු වෙච්ච රටවල් වල එහෙම උද්ඝෝෂණ කරන්න දෙයක් නැහැ නේ. ඒගොල්ලන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තියම හැදිලා තියෙන්නේ සියලු මිනිස්සුන්ගේ අවශ්‍යතා සැපිරෙන්න. දැන් නිකමට ගත්තොත් දැන් UK වගේ ගත්තාම පඩිය ඒ කියන්නේ වැඩ නොකර හිටියත් නැත්නම් ඕස්ට්‍රේලියා වගේ මේක ගත්තාම රස්සාවක් නැත්නම් රජයෙන්ම ගෙවනවා. එතකොට ඒගොල්ලන්ට ඇලීම ගැටීම ඉතාලම ඒ කියන්නේ ඇත්තෙම නෑ වගේ අපිට සාපේක්ෂව. එතන අන්න එතනයි සැප කියන්නේ ඇත්තටම. එතකොට ඒ සැපය තුල දුකක් පෙන්වන්න බෑ සාමාන්‍ය කෙනෙක්ට. සංඥාල ඒලාට ඒගොල්ලෝ පොඩි මේ සායල ආතතිය කියන එක තියෙන ගොඩක් ඒගොල්ලන්ට නෑ 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 දැන් ඔය නෑ 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 මං කියන එකේ අදහස ගන්නයි. දැන් මේ ලෝකෙ කොතනකවත් ඔය උපේක්ෂා මට්ටමේ 100%ක් ඉන්න පුළුවන් කෙනෙක් නෑ. මං පෙන්නුවේ දැන් අර අපිට සාපේක්ෂ උදාහරණේ. සාපේක්ෂව. ඔව්. උපේක්ෂාවට එනවනම් ලෝකෙ මට්ටමේ කාමය අතෑරලා ඒ කියන්නේ පුළුවන් තරම් අපි කියන්නේ අර මේ ආධ්‍යාත්මික ජීවිතයකට එළඹුණ කෙනෙක්ට විතරයි අඩුම වශයෙන් ඔය උපේක්ෂාවට ළඟටවත් එන්න පුළුවන්. නැත්නම් කාමයේ තුල නැත්නම් ලෝකයේ තුල ඉන්න කෙනෙක්ට සාමාන්‍යයෙන් එන්න බෑ. ස්වාමීන් මේක දැන් මට තාම අර පළවෙනි ප්‍රශ්නේ තියෙනවා දැන් මොකක් හරි එකක් ගැන අපිට කතා කරන්න බෑ කියන්නේ ඒකේ අඩුපාඩුවක් ගැන කතා කරන්න බෑ කියන්නේ අඩුපාඩුවක් නෑ කියන්නේ. ඒක කොහොමද ඒක අපි දන්නේ නෑ මේක ගැන කතා කරන්නේ. නෑ ඒක තමයි. දැන් නෑ දන්නේ නැත්නම් වෑංජන ඒව ගැන කියන්නත් බෑ නේද? මොකොත්ම කියාගන්න බෑ ඒකට. ඒක නිසා නෑ කියන්නත් ඔව් කියන්නත් බෑ නේද? නෑ මම කියන්නේ දැන් උපමාවට ඇතුළට යන්න එපා සාමාන්‍ය ජීවිතේ බලන්නකෝ. අපි දැන් කතා කරන්නේ හැම එකම ඒවැ විස්තර ටික කතා කරනවනේ හැමෝම. ඔව් ඒ වගේ ඔව් ඒකේ විස්තර කතා කරනවා. ඔව් එතකොට ඒකේ විස්තර කතා කරන්නේ එච්චරට විශ්වාසයි නේද ඒක පවතින බවට. පවතින බව විශ්වාසයි. ඉතින් ඒක තමයි. එතකොට පවතින බව විශ්වාසයි කියන්නේ එතන අඩුපාඩුවක් නැහැ කියන එක නේද? පවතින බව. පවතින බවට අඩුපාඩුවක් පවතින බව දුව ඒ වුණාට ඒක තමයි මං කිව්වේ වෑංජනයේ දුකක් කියන්න බැරි එතන උපරිම මේ සැපයක තියෙන්නේ කියලා. තේරෙනවද? ඒ කියන්නේ ප්‍රශස්ත මට්ටමටම ඇවිල්ලා කියන එක. ඔව් ඒ කියන්නේ අපි උපරිම උපේක්ෂා මට්ටමක ආසන්න මට්ටමක කියනවා. ඒ කියන්නේ ඇත්තටම එතන උපරිම අපිට ඇලීම ගැටීමක් නැහැ එතන. ඒ කියන්නේ අපිට එතන සරල වචෙන් කියනවා ප්‍රශ්නයක් නැහැ ඒක. ඒ කියන්නේ අපි හොඳටම සැටිස්ෆයි වෙලා. අන්න හරි. ඒක තේරුම් නැහැ නේද? ආයි පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ කියන්නේ දැන් සුරංගයියා දැන් අපිට දැන් මොහොත් හරි දෙයක් හම්බුනාම දැන් අපි හිතන්නකෝ දැන් ඔයාගේ වාහනේ කියලා. ඔයා වාහනේ කරනකොට ඔයා ඒක ගැන ඔයාට කියන්න කිසිම දෙයක් නැති වෙනකොට ඔයා ලොක් වෙන්නේ ඔයාගේ මට්ටමින් ඔයා ඒක උපරිම සැටිස්ෆයි වෙලා. තේරුණාද සුරංගයා? එතකොට නමුත් බෙන්ස් එකක් හරි ඊට එහා එක්කෙනෙක් වදින එක්කෙනෙක් කවුරුසේ වාඩි වුණොත් එයා ඕකට සැටිස්ෆයි නොවෙන්න පුළුවන්. එයාගේ අපේ මට්ටමින් අපි සැටිස්ෆයි වෙලා තියෙනවා අපේ තියෙන එක්ස්පීරියන්ස් එක. බලාපොරොත්තු වෙන එකත් එක්ක. ඒකට දැන් ඔයා කියන එක තේරුණා මට ඒ වුණාට මෙතන මට තේරුන්නේ නෑ ඒ ඉන්දිකය පෙන්නපු එක අර ඒ උපමාවේ සාමාන්‍ය ප්‍රැක්ටිකල් පැත්තක්. හැබැයි මම එතන තව ටිකක් ඒක ටිකක් ඇතුළට ගියොත් ඔය දැන් සුරංගයි අහන කෙරවලටම ගත්තාම දැන් ඔය හැමෝම ඒ දැන් බෙන්ස් එක ගැන ගත්තත් බෙන්ස් එක ගැන කතා කරනවා මිසක් ඒ කියන්නේ බෙන්ස් එකේ කෑලි කතා කරනවා මිසක් බෙන්ස් එකට කවුරුත් එන්නේ නෑනේ. ඇත්තටම මම ඒතර කියන එක. ඒ කියන්නේ සරලවම
අර මම ඔය හැමදාම කියන වචනේ තමයි මොනවා හරි කියන එක. ඒ කියන්නේ මොනවා හරි කියන එකේ දේවල් තමයි අද අපි ලෝකය කියලා ගනුදෙනු කර කර යන්නේ. ඒ කියන්නේ වාහනයක් ගත්තොත් වාහනේ ගැන තමයි අපි කතා කරන්නේ. වාහනේ කෑලි තමයි රීප්ලේස් කරන්නේ. තේරුණාද? දරුවෙක් ගත්තොත් දරුවගේ දේවල් තමයි කතා කරන්නේ. පටන් ගන්න තැනින්ම එන්නේ මොකද? දරුවගේ නම. කොහොමද එන්නේ? දරුවගේ මරණය පටන් ගෙන්ම අවසානය. හරි? දරුවගේ ඉපදීම. තේරුණාද? අපි ඔක්කොම ගේ කෑලි වලින් එන්නේ. එතකොට මම එතන කිව්වේ දැන් අපි මොනවා හරි දෙයක විස්තරයක් කොච්චර බය නැතුව කතා කරන්නේ ඒ දේ පවතින බවටම හිත එච්චර දැනගෙන නේද? ඉතින් එතකොට එතන දෙයක්ම පවතින භවයේ අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒ දේ ගැන කතා කරන්න යන්නේ නැහැ නේ මුලින්ම. ඒ පවතින බවනේ මුලින්ම ප්‍රශ්න කරන්නේ. තියෙනවද නැද්ද කියන එක අපේ. ඔව් ඒ කියන්නේ මං කියන්නේ බේස් එක මොකද? නැතුව දැන් තියෙන එකක් අරගෙන ඒක ඇත නැත නෙමෙයි. අර මූලිකම පැවැත්ම. සුරංග යට කාර් එකක් තියෙනවද කියලා අහනවා වගේ. ඔව් ඒ කියන්නේ කාර් එකක් පැවතුනොත්මනේ අපිට කාර් එකක් ඇත හෝ නැත කියලා දෙපැත්තට බෙදන්න පුළුවන්. මම කියන්නේ අර මැද තියෙන කාර් එකම කියන එක. මොකද මම ඒකයි කිව්වේ දැන් මම අපි කවදාවත් දැන් මේ තියෙන උදාහරණයට ආවොත් මේ මෙතන ඩිස්කෂන් එකක් arrange කරන්නේ නැහැ ඕගලන්ට මීට වඩා අඩුපාඩු සහිත ස්වභාවයක් මේ වෙනකොට ජීවිතේ තියෙනවනේ. ඒ කියන්නේ දැන් කණ්ඩ බොණ්ඩ නැත්තම් මේක arrange කරන්නේ නැහනේ. මුලින්ම කරන්නේ මොකද්ද? කණ්ඩ බොණ්ඩ හොයාගන්න මොන හරි විදියක් හොයන එකනේ. එතකොට දැන් මේක බය නැතුව arrange කරන්න හේතුව මොකද්ද? ඕගලන්ට ස්ථාවරයිනේ මනසේ අපිට දැන් මේක ඉවරලා කණ්ඩ බඩු තියෙනවා. ආයි හෙට ගිහිල්ලා කාගෙන්වත් ඉල්ලන්න දෙයක් නැහැ. ගේ තියෙනවා. ඒ ඔක්කොම තියෙන බවට පැහැදිලිනේ. තේරෙනවද මම කියන්නේ? එතන තේරෙනවද? කියන්න තරම් අඩුපාඩුවක් නැහැ. ඔව් කියන්න තරම් කියන්නේ අපිට බලෙන් හිතනවත් අඩුපාඩුවක් නෑ ඔගේ. ක්ලියර්ද? කියන්න බෑ කියන්නේ ඒකේ අඩුපාඩුවක් නැහැ. ඒ තමයි මගේ සුළු හෝ අඩුපාඩුවක් තියෙනවා නම් එයා ඒක මුලින්ම අඩුපාඩුව රිකවර් කරගන්න බලනවා මිසක් වෙන ඒවා ගැනට එන්නේ නෑනේ. එහෙමයි. එතකොට අපි ආම්දුරෝ කරන්න ඕනේ අඩුපාඩු සපුරව ගන්නවට වඩා ඇති වෙන්න තියෙන අවශ්‍යතාව උපරිම අඩු කරගන්න ජීවත් වෙන එක පුරුදු වෙනවා නම් හරි නෑ ඒක නෙමෙයි. ඔය ඔතන මම ඔය උපමාව ගෙනාවේ දැන් මෙහෙම ගන්නකො දැන් අපි අවශ්‍යතාව උපරිම අඩු කරලා අපිට එන්න තියෙන්නේ කොතනටද? දැන් මේ අද තියෙන තත්ත්වය හැටියට අපි ඇත්තම මිනිස්සු විදියට ඇවිල්ලා තියෙන්නේ මේ හරියටම අර මේ මහාන වෙච්ච ප්‍රතිපදාවක තමයි ඇත්තට මිනිස්සු ඉන්නේ හොඳට බැලුවොත් දැන්. ඔව් එහෙමයි. එතකොට දැන් මම අහන්නේ මේ අපිට තියෙන මේ මූලික අවශ්‍යතාව වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්ද? බෑ ඒක අපිට අනිවාර්යෙන් ඕනේ. ඔන්න ඕක තමයි ඇත්තම පැවැත්ම කියන්නේ. එතනින් එහාට යන්නේක තමයි විනාශ කියන්නේ ලබන්නේ. අල්ටිමේට් ට්‍රුත් කියන්නේ ඔන්න ඔතන ඇත්ත හරියට දකින්න එක. ඒ කියන්නේ දැන් හොඳට බලන්නකෝ දැන් අපි අපේ පැවැත්ම කියලා හිතන් හිටියේ මේ වෛරල් එක එන්න කලින් රස්සාවට යන එක, යාළුවොත් එක්ක කතා කර කර ඉන්න එක, චිත්‍රපටි බලන එක, නැත්නම් සින්දු කියන එක, පාක් එකේ ඇවිදින එක, ඉඳලා හිටලා පීට්සා එකක් කන එක, මැක්ඩොනල්ඩ්ස් යන එක ඕවනේ. දැන් ඕක තමයි අපේ පැවැත්ම කියලා අපි හිතන් හිටියේ. නමුත් දැන් තේරෙන්නේ නැද්ද? ඒවා මේ මූලික පැවැත්මේ බයි ප්‍රොඩක්ට් මිසක් මූලික පැවැත්ම කියන්නේ මේක. මේ දැන් ඉන්න තත්ත්වය. එතකොට දැන් මතකද ඒ කාලේ නිකන් අදහස බලන්න වැඩට යනකොට මේ දැන් මේ ජීවත් වෙන මොහොත ගැන අපිට කිසිම තරගයක් නැහෙනේ. ඒක අපේ නිකම්ම ජීවිතේ වෙලා. ඔව්. එතකොට තේරෙනවද මේ මූලික කණ්ඩ බොණ්ඩ තියෙන ටික, ඒ කියන්නේ ආහාරය, නිවාසය, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් කියන එක තමයි ඇත්තටම පැවැත්ම කියන්නේ. එතකොට අර අයියා අහපු පොයින්ට් එකේ ලෝකය තුල ඇත්තටම ප්‍රඥාවන්ත මිනිස්සෙක් සත්‍ය හොයනවා නම් අත්‍යවශ්‍ය දෙයට විතරයි ફોකස් වෙන්න ඕනේ ඇත්තටම. වැඩක් නැති අපි කියන්නේ ඔය කුණු ගොඩවල් දාගන්නවා කියන්නේ ඇත්තටම මූලික ප්‍රශ්නෙන් පලා යෑමක්. පලා යනවා. මොකද එයා පැවැත්ම කියන එකටවත් එන්නේ නැහැ දැන්. එයාට වෙන ආටෝපාර නිකන් අපි කියන්නේ අපි අර කියා දින නිකන් සිඟිති ලෝකයක් මවාගෙන ඉන්නේ. අපේ ජීවිතය කියලා අපි හිතන් ඉන්නේ වාහන පදින එක, රස්සා කරන එක, ඔය කොහේ හරි පික්නික් යන එක ඔය වගේ සිද්ධියක් නේ දැන් මේ වසංගත එන්න කලින් අපේ ජීවිතය කියලා අපිට දුක ආවා කියලා අපි හිතන් හිටියේ. දුක හෝ සතුට කියන එක එන්නේ ඔය වගේ ටිකක් අපි අර මේ දැන් තියෙන තත්ත්වෙට එහා ගියපු මේ තැනකින්නේ. නමුත් දැන් තේරෙනවද මෙතන ඇත්තටම මේ කණ්ඩ බොණ්ඩ ඉන්ඩ හිටින්ඩ ඇඳුම් පැළඳුම් ටිකක් නැත්තම් ලෙඩ රෝග වලට බෙහෙත් ටිකක් කියන මූලික අවශ්‍යතා සැපිරුණොත් තමයි මිනිස්සෙට ඊට එහා තැනට යන්න පුළුවන් වෙන්නේ කියන එක. එතකොට තේරෙනවද මූලික පැවැත්ම තියෙන්නේ කොතනද කියන එක?
මොකක්ද ස්වාමීන් වහන්සේ මූලික පැවැත්ම? ඔව් මම කියන්නේ අපේ ජීවිතය කියන එක පටන් ගන්නේ රස්සා කරන්න හදන එකෙන්වත් පීට්සා කන්න හදන එකෙන්වත් නෙමෙයි බඩගින්න නිවෙනවා කියන තැනින්ම තමයි පැවැත්ම පටන් ගන්න කියලා තේරෙනවද? එහෙමයි. එහෙම. ඒක තමයි මං කිව්වේ දැන් අද වෙනකොට සියලු මිනිස්සුන්ට ඔය මූලික පැවැත්මට වෙන්න වෙලානේ දැන් බලෙන් හරි. එහෙම. එතකොට අර ඉන්දිකා කිව්වා දැන් අපිට කොච්චර අවශ්‍යතා අපි සමනය කරගත්තත් මේ හතරෙන් පයින්න බෑ නේද? බෑ. ඕන්නම් මෙහෙමයි අපිට මෙහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන්නම් ඇඳුම් පැළඳුම් වයින් කරන්න පුළුවන් කියමුකෝ. හරිද? ඉන්න හිටින්න ඇත්තටම ගෙයක් ඕනෙත් නෑ කියමුකෝ. පාරේ හැටි වැටලා ඉන්නවා කියමුකෝ. බෙහෙත් හේතුත් කමක් නෑ කියමුකෝ. ඒනොට කන බොන එකෙන් නතර වෙන්න බෑනේ. වතුර ටිකක් හරි බොන්න වෙනවනේ නේද? ඒකට තේරෙනවද අපිට කොච්චර අවශ්‍යතාව අඩු කරත් අර අපේ පැවැත්ම පවත්තන ඒ අවශ්‍යතාවයට කාටවත් නිකන් හොල්ලන්නවත් බෑ කියලා ඒ අවශ්‍යතාවය. මං කිව්ව තේරෙනවද? ඒ කියන්නේ අපි මොන අවශ්‍යතා අඩු කරත් මේ ජීවිතයේ මූලික පැවැත්මට කෙනෙක්ට අතක්වත් තියන්න බෑ කියලා. තේරුණාද? මොකක්ද ස්වාමීන් වහන්සේ මූලික පැවැත්මට අන්තිම කැලල හොන්නේ? කියන්නේ අපේ මේ සියලුම කෙරුම් කරන්ඩ අපිට මුලින්ම ජීවිතේ පවත්ව ගන්න ආහාර ටිකක් ලැබෙන්න එපැයි. ඒ පැවැත්ම අපි කොච්චර අපේ අවශ්‍යතා අඩු කළත් ඒ තියෙන අවශ්‍යතාවය නතර කරගන්න බෑ කියලා තේරෙනවද? ආහාර කියන එක අනිවාර්යෙන් අවශ්‍යතාවයක්. ඒක නැතුව බෑ කියන අදහස දෙන්නේ. ඔව් මම මේ උපමාව කියන්නේ උපමාවේ අදහස ගන්න. ඒ කියන්නේ දැන් අර අවශ්‍යතා, ඒ කියන්නේ අපි අපේ ජීවිතයේ අවශ්‍යතා අඩු කරගන්නවා කියන එක හොඳයි තමයි. ඒක තමයි වෙන්නත් ඕනේ. හැබැයි එතනදී අපේ මූලික පැවැත්ම කියන එකට පහරක් වදින්නේ නැහැ කවදාවත්. ඒ මූලික පැවැත්ම ස්ථාවර වෙලාම තමයි අපේ වැඩක් නැති අවශ්‍යතා ටික තමයි අපි අඩු කරගන්න දන්නේ. තේරෙනවද මම කියන එක? ඒ කියන්නේ එහෙමයි. සල්ලි තියෙනකොට නිකන් නිකරුණේ මේ කණ්ඩ බොණ්ඩ ඇඳුම් පැළඳුම් වලට වියදම් කරපු මිනිස්සුන්ට සල්ලි අඩු වෙනකොට නිරායාසයෙන්ම අවශ්‍යතාවය අඩු වෙනවනේ. හැබැයි බිලි වහ ගන්නවා කියන අවශ්‍යතාවය අඩු වෙන්නේ නැහනේ. ඒ කියන්නේ ආටෝප ඇඳුම් ගන්න එක අඩු වෙනවා. හැබැයි රෙද්දක් හරි අරගන්න වෙනවනේ. මං කියන එක පැහැදිලිද? අර අවශ්‍යතා මේ ප්‍රයොරිටයිස් වෙනවා. ඔව් මෙතන තේරෙනවද? දැන් මේ ප්‍රයොරිටයිස් වෙන එකක් නෙමෙයි අත්‍තරම මේකේ වෙන්නේ. අපේ මූලික පැවැත්මම එක එක ආකාරයෙන් විහිදව ගන්න හදන්නේ අපි. ඒ කියන්නේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ අපි දඟලන්නේ. ඒ කියන්නේ සරලව මෙහෙම ගන්නකෝ. මිනිස්සයාට පැවැත්ම කියන්නේ ආහාර කියන එක විතරක් ගන්න දැන්න. එතකොට දැන් අපි ජීවිතේ මේ ලෝකේ ඉන්න හිඟන මිනිස්සයාගේ පටන් මේ ලෝකේ ඉන්න ලක්ෂපතියා දක්වා මිනිස්සු ඔය ආහාර කියන සර්වත්‍ර කුලකයේ ඇතුලේ තියෙන දේවල් නේද තමන්ගේ මේ ජීවිතේට ගන්නෙ. එතකොට තේරෙනවද මේ ලෝකේ නිකන් එක සතෙක්වත් ආහාර කියන පැවැත්මෙන් මිදිලා නැති බව. එහෙමයි. එතකොට තේරෙනවද අපි සමහර ලාවට අපිට දුක් වෙන්නේ අපි සතුටු වෙන්නේ මූලික ආහාරය කියන තැනට නෙමෙයි. ආහාරය කියන කුලකයේ ඇතුලේ දේවල් වලින් තමයි අපි සප දුක ගන්නෙ. නමුත් අපි කවදාවත් ආහාරය කියන තැනට ගිහිල්ලා නැහෙනේ. අර බේස් එකට ගිහිල්ලා නැහැ කියන එක තේරෙනවද? ඒ කියන්නේ අපිට මොනවා හම්බුණත් එකයි බඩ පිරෙනවා නම් අපේ හම්බ. සරලවම එච්චරයි. ඒ කියන්නේ දැන් මේ විදිහට තව ටික කාලයක් ගියොත් දැන් හාලුත් හිඟ වෙලා එළවලුත් හිඟ වෙලා ඔක්කොම නැති වුණා කියමුකෝ. එතකොට ඉතින් ආයි මොකද්ද මේක පැණි රහයිද තිත්ත රහයිද කියලා නෑ. තනකොළ ටිකක් හරි කනහෝ තමයි. මොකද කොහොමත් අර කියනා වගේ බඩට අදාළ නෑ වැටෙන්නේ මොනවද කියන එක. ඌට මොන හරි වැටෙන්න විතරයි ඕනේ. එයා පවත්ව ගන්නවා. පැහැදිලිද? ඒක අපේ පැවැත්ම කියන එක අර අපි හිතන් ඉන්නේ ඇත්තටම මවාගත්ත චිත්‍රයක් විතරයි. ඒ මූලික පැවැත්ම තමයි ඇත්තටම හම්බෙන්න ඕනේ කෙනෙක්ට. එතකොට තමයි තේරෙන්නේ ඉතින් අපි ඇත්තටම දුකයි කියවට අපි ඉන්නෙම සැපෙන් කියලා. මොකද අපි ඒව ගැන කිසිම නිකන් අර දශමකවත් අපිට ඒව අඩුපාඩුවක් නැහැ නේද? අන්න ඒක තේරුම් නැහැ ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ කොහොමද දැන් මේ මොහොතේ සැපෙන් ඉන්නවා කියලා කියන්නේ? ඔව් මේ මොහොතේ තියෙන දුක කියන්න බලන්න. ඔය දැන් මේ අර තියෙන්නේ ඉතින් කායික දුක් ටික තමයි තියෙන්නේ. ඒකනේ ඉතින්. කායික දුක් වලට ඉතින් මානසික ප්‍රතිකාර කළ වැඩක් නැහැ. මේ මානසික සැප කියන එක තේරෙන්නේ නැහැ.
ඒක තමයි මානසික සැප තේරෙනවා නම් හොඳයි ඉතින්. බුදුහාමුදුරුවෝ එන්න ඕනේ ඒ වගේ තැනකට තමයි ඉතින්. එන්නෙම මේ කායික දුකයි කායික සැපයි තමයි එහෙම බලන් ගියාම දැන් ඉඳගෙන ඉන්නවා ඔන්න දැන් පස්ස රිදෙනවා ඉතින් ඒක කායික වේදනාවක්. ඔව් ඒකෙන්ම ගන්නකො මානසිකව දුකක් නිකන් දශම එකක්වත් පෙන්වන්න බෑ නේද අපිට. දැන් ඒක කියාගන්න බෑ. ඒකින් තමයි කියන්නේ ඒකින් තමයි කිව්වේ සැපෙන් ඉන්න කියලා. අන්න ඒක කොහොමද ගානකට කියන්නේ දැන් දුකක් කියාගන්න බැරි නම් සැපයි කියන්නේ. ඔව් ඉතින් ඒක තමයි මං කියන්නේ එහෙනම් දුකක් කියන්න කියලා. මොකද අරක කිව්වා කියලා ගන්න බෑනේ. දැන් අපේ හැමදෙරේ මෙහෙම හිතන්නකෝ අපි හිතමු හරි පුද්ගලයෙක් හරි මොකක් හරි එකක් ප්‍රශ්නයක් වුණාම ඔව්. දුකක් එනවනේ. එහෙමයි. ඒක මානසිකයිනේ. උදාහරණයක් කියන්නමනේ. අපි හිතමුකෝ දැන් සමීත් හිතවතෙක් එක්ක මොකක් හරි විශ්වාසයක් උඩ වැඩ කරලා ඉවරලා විශ්වාසය බ්‍රේක් වෙනවා. ඔව්. ඒ කියන්නේ ආරවුලකට වගේ මුල පිරෙනවා. ඔව් ආරවුලක් කියන ආරවුලක් මතනේ අපි හිතමු මේ මෙහෙම විශ්වාස කරලා ඉවරලා මෙයා මට මෙහෙම කරානි ඔව්. කියලා මානසික දුක ඒක මානසික දුකක් අන්න හරි. නෑ ඒක තමයි. එතනට එන්නම්. එතන මොනවා හරි කරා කියන එකේ එතන උදාහරණේ පොඩ්ඩක් ක්ලැරිෆයි කරන්න. ඒ කියන්නේ මොන වගේ කරොත්ද? දැන් අපි හිතමුකෝ අපි හැමෝම දැන් මට ගෙදර හාල් නැහැ. ඔව්. ඊට පස්සේ දැන් මට එන්න කියනවා මම යනවා කිලෝමීටර් 40ක් විතර වගේ යනවා. ඔව්. එන්න කියලා ගිහලා එතෙන්ට ගියා පස්සේ එයා දෙන්නේ නැහැ. මගේ හොඳ හිතවතෙක්. ඔව් හරි. ඒ වගේ ඔව් දැන් එතකොට බලන්න එතන හොඳට දැන් අයියට ඔය වෙලාවේ තියෙන දුකෙන් නිදහස් කරන්න මම හිත හදන එකෙන්ද හරියන්නේ නැත්නම් හාල් කොහොම හරි ලබා දෙන එකෙන්ද හරියන්නේ? හාල්. එතකොට එතන තියෙන්නේ මානසික දුකක්ද කායික පැත්තට එන දුකක්ද? ඒ කියන්නේ භෞතිකයේ දුකක්ද? භෞතිකයේ දුකක් තියෙනවා. ඒක තමයි. මානසික දුකක් කියන එක ගන්න බෑ නේද? හැබැයි අර එහෙම කරානේ කියලා එකක් ගත්තොත් ඒ තමයි. එහෙම කරානේ කියන්නේ මොකක් කරානේද කියන එක? හාල් නේද? තියෙනවා කියලා නිකන් පැවැත්වුවා වගේ ළඟටම ඇවිල්ලා ඒ තමයි මොනවා තියනවා කියලාද? හාල්නේ. ඒක රැවට්ටුවේ නැත්නම් කිසිම ක්‍රෝධයක් නැහැ නේද? එතකොට දැන් ඔය ක්‍රෝධය සමනය වෙන්න නම් කොහොම හරි හාල් දුන්නා නම් හරිනේ. ඔව් එතකොට භෞතිකය නේද? ඒකයි. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් තියෙනවා අර කවුද? ඒබ්‍රහම් මැස්ලෝගේ තියරි එකක් තියෙනවා. ඔව් මේ මැස්ලෝගේ තියරියක් තියෙනවා සෙල්ෆ් ඇක්චුවලයිසේෂන් ඊට පස්සේ ඔය හොමාර යන පිරමීඩ නේද? ඔව් ඒකේ බේස් එක තමයි අතනම් පැවැත්ම කියන්නේ. භෞතික අවශ්‍යතා මානසික අවශ්‍යතා කියලා නෑ මෙහෙමයි. එතන මේ කවුද මාස්ලෝට අහුවෙන මානසික මේ කියන එක ඇත්තටම භෞතිකය හරහා එන එකක්. මෙන්ටලි ඇන්ඩ් ෆිසිකලි කියලා සයන්ස් වලින් බෙදුවට බලන්නකො මෙන්ටලි කියලා එන එක පටන් ගන්නෙ ෆිසිකලි නෙමෙයිද කියන එක. ඔව් අපිට උදාහරණයක් දෙන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒ තමයි මේ සයන්ස් වල පෙන්වන්නේ මේ ලෝකය තුල හම්බ වෙන මානසික දුකක් කියලා එකක්. නමුත් ඇත්තටම හොඳට බැලුවොත් ඒවට මානසිකව බෙහෙත් කරලා හරියන්නේ නැහැ. භෞතිකයෙන්ම තමයි එන්නේ අන්තිමට. ඔව් කියන්නේ. ඔව් කියන්නේ. ඔව් ඒ නැස්ලෝස් හයරාකි තියරි එකේ ඒක කියන්නේ භෞතිකව මිනිස්සෙක් ඉහළට යන්න පුළුවන් උපරිම තත්ත්වය ගැන ඒතර කතා කරන්නේ. කතා කරන්නේ ඔව්. නැතුව මේ මානසික පැත්තරවල නෙමෙයි. එතන මනසේ ඒ කියන්නේ මනස සතුරු වෙනවා කියලා ඒගොල්ලෝ පෙන්වන්නේ භෞතික පැත්තවල. ඔව් භෞතික පැත්ත විතරයි ඒතර කතා කරන්නේ. මොකද අපි හිතමු ක්‍යාමන් කෙනෙක් ගත්තොත් එයා ගන්න තියෙන උපරිම දේවල් ලබා ගත්තට පස්සේ එතනින් එහාට යන්න බෑ. ඉරිමෙදී ඊගම තැනම තමයි ඒක සෙල්ෆ් ස්ටීම් කියන එක. ඔව් හැබැයි එතන කියන්නේ දැන් අර ඕකේ මෙහෙම එකක් තියෙනවා. දැන් ඇත්තටම මම 100%ක්ම පිළිගන්නේ නැහැ. ඒක එහෙම වෙනවමයි කියන එක. දැන් 100%ක් ඔය භෞතිකය සපිරුණොත් එහෙම වෙන්නේ නැහැ. ඒක එකක් භෞතිකයෙන් සපිරෙන්න බෑ. අනිවාර්යෙන් ඒ කියන්නේ ඌනතාවයක් එනවා. හැබැයි එතන කියන්නේ එයාට අවශ්‍ය වටපරිසරය හරියට පැවතුනොත් එයාට දැන් ඒවෑනුත් සන්තෘප්ත වෙන්න බෑ කියලා හරියට නුවණට ඒ කියන්නේ එයාට වැටහුනොත් ඒ කියන්නේ මේ මොනවා එකතු කරත් බෑ කියලා ඒකම පාලමක් වෙනවා කියනවා ස්පිරිචුවලි එයාගේ ජීවිතේ හැඩගැහෙන්න. තේරෙනවද? ඔය පිරමීඩේ වාසියකුත් තියෙනවා. හැබැයි මෙහෙමයි. ඒ හැම එකම වෙන්න මට හිතෙන්නේ කොහොමත් මේ මිනිස්සයාට අර මේ සතුට කියන එක හොයන මානසිකත්වයක් තියෙනවනේ. සතුට හොයනවා කියන්නේ දැන් ඕන කෙනෙක් අපි ඕන දෙයක් කරන්නේ සතුට ලබා ගන්නනේ. හැබැයි එයාට තේරුණොත් මේ ජීවිතේ මොනවා කළා සතුට ලැබෙන්නේ නැහැ කියලා එයාට පොඩි අපි කියන්නේ පොඩි ට්‍රිගර් එකක් වෙන්න පුළුවන් මේ භෞතිකයෙන් ඕක සන්තුෂ්ත කරන්න බැරි බවට. ඒක පොඩි ඇත්තට මේක පොඩි නෙමෙයි ඒක ලොකු එයාට ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් මේ
අපි කියන්නේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන්න. ඒ වාසිය තියෙනවා. ඔව් අන්තිමට ඒ පැත්තට තමයි නැඹුරු වෙන්න තියෙන්නේ. ඔව්. හැබැයි ඒකත් නැඹුරු වෙන්නේ මෙහෙමයි හොඳයි. දැන් ඒකත් නැඹුරු වෙන්නේ යාට ඒ අවශ්‍යතාවය තිබ්බොත්. මොකද ඔය පෙන්වන්නේ බුදුහාඳුරෝ එක තැනක පෙන්වනවා ඔය මහා මන්දධාතු කියලා රජතුමගේ කතාවක්. එතන මට මතක හැටියට බුදුහාඳුරෝ තමයි එක කාලෙක මන්දධාතු විදියට ඉපදෙන්නේ. ඒකේ ඒ මන්දධාතු රජතුමාට කොච්චර මේ පිනක් තිබ්බද කියනවනම් මේ සම්පූර්ණ මේ පෘථිවි රාජධානියට පෘථිවි රාජ්‍යයට හොඳ රජතුමා වෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම කාලයක් රජ කරනකොට මේ මනුස්ස ඇඟෙන් චාතුරු මහරජික දිව්‍යතලයේ රජ කරන්න හම්බ වෙනවා. ඊට පස්සේ තුසිතය හම්බ වෙනවා. ඔය විදිහට මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ මේ රාජධානියටම රජ කරන්න පුළුවන් වෙනවා. අන්තිමට කොහොම හරි ඔය ඒ පින පිරිහිලා ආයි මනුස්ස තලයට වැටෙනවලු. එතනදී මන්දදාව රජතුමා කියනවා කියන්නේ ලෝකෙ මිනිසුන්ට මේ ලෝකෙ කොච්චර කාමයෙන් Tamanට කාමය ලැබුණත් මේ හිත කියන එක කාමෙන් සන්තුෂ්ත වෙන්නේ නැහැ කියලාලු. බුදුහාමුදුර ඒක පෙන්ලා කියනවා රන්කාසි මුළු ඒ කියන්නේ මුළු ජීවිත ඒ කියන්නේ රන්කාසි වලින් වැහුණත් මිනිස්සුන්ව මේ ආසාව අඩු වෙන්නේ නැහැ කියන එක. කෙරවලක් නෑ. කෙරවලක් නැහැ. මීට වඩා තව එකක් තිබ්බනම් හොඳයි කියලාලු යන්නේ. ඒ කියන්නේ ඒක හරියට මේ වගේ තමන්ගේ ඔඩොක්කුවේ තියෙන මේ රංකාසි ටික ගැන නෙමේ ලෝභකම එන්නේ. තව ඉස්සරහා වැටලා තියෙන එක ගැන. ඒකයි දැන් ওই භෞතිකයෙන් කවදාවත් භෞතිකයේ සන්තුෂ්ට වුණා කියන එකෙන් එහෙම හිතන්න බෑ ආධ්‍යාත්මයට එනවා කියන එකම. මොකද යාගේ මනස තුල තියෙන්න ඕනේ ඇත්තටම යාගේ ඒ කියන්නේ ඇත්තටම මම සතුට තමයි හොයන්නේ කියන චින්තනය තිබ්බොත් හරි. තේරෙනවද? සතුට හොයන එක ඇත්තටම කියනනම් හරි සැප හොයන්න ගියයින් පස්සේ තමයි ප්‍රශ්නේ ඉන්නේ. ඔව් මටත් හිතෙන්නේ ඒක හොඳයි කියන එක. ඒ කියන්නේ අපි කියන්නේ ඕකට තමයි ඇත්තටම හොඳම වචනේ සත්‍ය හොයනවා කියන එක. ඒ කියන්නේ දැන් යාට තේරුනොත් මේ එකකින්වත් ඇත්තක් හම්බෙලා නැහැ මුලාවක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතන් ඉන්න සතුට ලැබෙන්නේ නැහැ මුලා වෙලා තියෙන්නේ කියලා. ඒ චින්තනය ප්‍රබලයි නම් එයා සතුට කියන එක හොයන්නේ අර කාමයේ පැත්තෙන් නෙමෙයි. ඔව් දැන් සාමාන්‍යයෙන් දැන් සත්‍ය කියන එක ගැලපෙනවා. එතන මොකද සතුටවත් දුකවත් අපි මානසිකව විඳලා නැහැනේ ඔය කියන එක ඇත්තටම. ඒක තමයි. ඒකට අපි මම අර සතුට කියලා ඒකේ අදහස් කරේ දැන් අර අපි සාමාන්‍යයෙන් ජීවිතේ ඕන වැඩක් කරන්නේ සතුට වෙන වෙන්නේ. ඒකේ කෙලවරම තමයි ඇත්තම සත්‍ය කියන්නේ. දුකවත් සතුටවත් මොනවා කියද කියලාවත් දන්නේ නැහැ. ඔව් ඒක නම් ඇත්ත තමයි. ඉතින් ඒක තමයි ඉතින්. ඒක පොඩ්ඩක් ඉතින් අර හොඳට හිතනකොට තමයි තේරෙන්නේ අපි දැන් ඇත්තම දුක කියලා කියන්නේ අර බලලුන්ටත් තියෙන දුකම තමයි නේද කියන එක අන්තිමට. දැන් අපිට මොනවා හරි ප්‍රශ්නයක් ආවම අපිට ගොඩක් තියෙන අවාදන ඉතින් මේක අමතක කරන්න එක්ක පොඩ්ඩක් භාවනා කරන්න ඔය කොහොම කරන්නේ ආයිමත් අර භෞතිකයේ දෙන ට්‍රීට්මන්ට්ස් තමයි. නෑ ඒකයි ඒක සාධාරණයි මට හිතෙන්නේ. මොකද දැන් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ගියාම ඒ දොස්තරගේ පළපුරුද්ද අනුව එයාට සමහරලාට වන් ෂොට් දෙන්න පුළුවන් ඇති බෙහෙත. නමුත් එයා ගානට කඩ දෙන්නේ. ඒකෙන් අපිට දොස්තරගේ එතන එයා දුන්න එකේ වැරද්දක් කියන්න බෑ. මොකද එයා අපිට වඩා නුවණක් තියෙන හින්දා එහෙම කියන්නේ සමහරලාට. ඒ කියන්නේ අර පොඩ්ඩක් කරලා කූල් ඩවුන් කරලා. ඔව් මොකද අර අපි කියන්නේ දැන් කුලප්පු වෙච්ච හරකට එක සැරේ මේ නවත්තන්න විදිහක් නැහැ. එහෙම වුණොත් එහෙම නවත්තන්න යන මිනිස්සුන්වත් මරනවනේ. ඒතර මුලින්ම කරන්න ඕනේ අර එයා දුවන සීමාව අඩු කරන්න වැටක් හදන එක හොඳට. එතකොට එයා දුවනවා තමයි හැබැයි අච්චර කැලේ පයින්න බෑ. වැටෙන් සීමා වෙනවා. ඊට පස්සේ වැට ටික ටික ලං කරාට පස්සේ එයා නිකම්ම කූල් ඩවුන් වෙනවා. ඊට පස්සේ වැට අයින් කරත් ආයි දුවන්නේ නැහැ. නෑ එතන සාමාන්‍යයෙන් ඇත්තටම මෙච්චර කාලෙ මෙතුවක් කාලෙ අපි දැනගෙන හිටියේ නෑනේ අපි මේ මනසට වෙන සැපක් කියලා මේක මේ ඒක වගේ වයින් වෙන්නේ ඇත්තටම මානසික සුවයක් නෙමෙයි. ඔව් එතන අර පංචකාමයේ ඕකට තමයි අත්‍තරම මේ කාමසුකල්ලිකාණ යෝගය කියන්නේ. එතකොට හාමුදුරනේ කෙරවල ඇවිල්ලා නෑ ඒක තමයි මානසික සතුට කියන එක කියන්නේ මානසික සතුට ලැබෙන තැනක් කියලා ගන්න බෑ කෙලවර. මොකද ඒක මෙහෙමයි දැන් ඔය වචනවල අර්ථ දෙකක් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ ඇත්තටම මේකේ යම් දවසක සතුට කියන එක හම්බ වෙන්න ඕනේ ලෝකය තුලින් නෙමෙයි. ලෝකය තුලින් සතුට හම්බ වෙනවා නම් එයා බොහෝ දුරට ඉන්නේ භෞතිකයේ මුල් වෙලා. තේරෙනවද? ඇත්තටම මෙතන ඇත්තටම සතුට කියලා කියන්නේ මනසත් ඉක්මවන සතුටක්. මොකද හොඳට බැලුවොත් ඔයාලට තේරෙයි දැන් මේ ලෝකේ අපිට මේ
මනස කියන එක ඇවිල්ලා තියෙන්නේ හොඳට බලනකොට මේ පංචකාමයෙන් තෘප්තිය ලබන්න නෙමෙයිද කියන එක. එහෙමයි පුතා. ඒකට තේරෙනවද ඇත්තටම මානසිකවත් සතුටක් ගන්න බැරි බව. මම මේ කියන්නේ හැංගීම් බලන්න වචනේ. ඒ කියන්නේ අපි අද මානසික සතුට කියලා භුක්ති විඳින්නෙත් කාමයට යන සතුට මිසක ඇත්තටම හිත කියන එක තුල අපිට සතුටක් හම්බෙලා නැහැ නේ ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ඇරෙන්න. තේරෙනවද මං කියන එක? එහෙමයි. එතකොට තේරෙනවද හිත පැවතුනොත් එයා සතුට ලබන්නේ ওই පංචකාමයෙන්. මං අන්නේ අර්ථය තියලා තමයි කිව්වේ හිත කියන එකනොත් මිදුනොත් තමයි ඇත්තම සතුට කියන එක හම්බෙන්නේ. පංචකාමයෙන් මිදෙන්නේ නැහැ. ඔව් පංචකාමය කියද්දී කියන්නේ මානසිකව ඒ මනසෙනුත් මිදෙන්න ඕනේ. සිත පීඩනය. මොකද පංචකාමයේ භුක්ති විඳින්න නම් හිත පවතින්න බෑ අපිට. ඒ වගේ අදහසක්. ඒක තේරෙනවද? අන්න ඒ වගේ එකක්. හම්බුනේ දැන් අපි මේ ඉන්න මොහොතේ අපි පාලනය වෙලා ඉන්නේ මේ වයසක් හින්දානේ. නමුත් මොකද පාලනය වෙලා ඉන්නේ? පාලනය වෙලා ඉන්නේ මේ වෛරසය හින්දානේ ආ අපි වෛරස් එකෙන්ද. ගෙදරකට වෙලා ඉන්නේ. ඔව් ඔව්. නමුත් මේක ලිහිල් ගුණ දවසට නැවත අපි මේ පංචකාමය නැවත වැලු වැඩ් කරගන්නවා. දැන් අපි දැන් අද කන විදිහ නෙමෙයි ආපහු රිලීස් වුණාට පස්සේ ආපහු ඒකේ වටිනාකම ඇඩ් කරගන්නවා. අනිවාර්යයෙන්. එකතු කරගන්නවා. ඉතින් මම හිතන්නේ ඇඳුම් පැළඳුම් වලට ඒ කියන්නේ මූලික අවශ්‍යතාවය අනුව දැන් අපි අද අඳින විදිහ නෙමෙයි මම හිතන්නේ මේක රිලීස් වුණාට පස්සේ ආපහු අඳින්නේ. අනිවාර්යයෙන්. එතකොට ආපහු මේ අරගලේ අපි නැවත යෙදෙනවා. ඔව් ඕකට තමයි කියන්නේ මිනිස්යාගේ හිත ස්වභාවිකවම ප්‍රවණතාවය තුළ තියෙන්නේ කාමයේ ආස්වාදයේ විඳින්නමයි. ඉතින් මම කියන්නේ ආයි මේ තියෙන එක සමනය වෙන්න දෙයක් නැහැ. මේ විදිහට තව අවුරුද්දක් තිබ්බොත් අයියලා හිතන්නේ මිනිස්සු පාරට බහින්න ක්‍රමයක් හොයාගන්න එක නැහැ කියලාද? අනිවාර්යෙන් හොයාගන්නවා. අපි හිතමුකෝ ලෝකේ ඉතුරු වෙන්නේ අන්තිමට පරිප්පු විතරයි කියලා. ඕකෙන් එක එක নানা ආකාර කෑම හදන්න ඉගෙන ගන්න එක නැහැ කියලා හිතෙන්නේ. ඕනේ එකට ඇඩ්ජස්ට් වෙනවා. අනිවාර්යෙන්. ඒක තමයි පැවැත්ම කියන්නේ. ඒකයි හරියට වසංගතයක් මිනිසෙට තේරුනොත් ඒක නවතිනවා ජීවිතේ. වැඩේ තියෙන්නේ මේ වසංගතය පවා පැවැත්මටම නෙමෙයිද රුකුලක් දීලා තියෙන්නේ අද. මම කියන්නේ මෙච්චර නිකන් බලන්නකෝ දැන් රස්සාවට යන එකේ දුක හරි නැහැ කියලා වසංගතය ප්‍රශංසා වෙනව නේද අද? ඒක තේරෙනවද මේ ලෝකයේ තියෙන ඕනම දෙයකින් අපි අර අපිට අපේ පැවැත්ම ස්ථාවර කරගන්න මොන හරි පැත්තකින් බලනවා කියන එක. ඒ මම කියන්නේ මේ වසංගතය ආයි ලෝකෙන් තුරන් වෙන්න ඕනේ නැහැ. මේ වසංගතේ පැවතුනොත් මිනිස්සු ගානට හැඩ ගැහෙනවා. දැන් අපේ හඳුරන්නේ දැන් මෙහෙමයි. දැන් අපි දැන් මේක පටන් ගත්තාම අපි දැන් කොහොමද ඔය තරගේ දුවන්න ඕනේ. හැම හොයා ගන්න හැරි. ඔව් ඔව්. එතකොට හඳුරන්නේ ඒ විදිහට දේවල් මේන්ටේන් කරන්න තියෙනවා. ඒ පැලදුම් ගමන බිමන යාළුවෝ හැම දෙයක්ම. ඔව්. එතකොට දැන් අපි දැන් ඇඳුම පැළඳුම් වුණත් ඒක අපි එතකොට කොහොමද ඒක අපි ඒක මේන්ටේන් කරගන්න ඕනේ නැත්තම් දැන් සාමාන්‍යයෙන් දැන් මම අතරම ඔය කලෙක්ෂන් වලට කැමති හින්දා සුදු ෂර්ට් එකයි කළු කලින් තමයි අඳින්නේ. ඔව්. එතකොට අර ඒ තියෙන මේ කඩේ ඒ වගේ අනිත් ඒවත් එහෙම කන්ට්‍රෝල් කරගන්නවා නම් ඒක කොහොමද කරගන්නේ? මෙහෙම ගන්නකො දැන් මම කැමති කියන්නකො ෆුල් කිට් එක ඇඳගෙන රස්සාවට යන්න. කියන්නේ ටයි කෝට් දාලා. හරිද? එතකොට ඔය මම අඳින ටයි කෝට් එක වගේම තමයි අයියට සුදු කලිසමයි මේ කළු කලිසමයි සුදු ෂර්ට් එකයි කියන්නේ ඒ වගේම තමයි. ඔය ඔතන අපි සංසන්දනය කරගන්නේ අපේ අවශ්‍යතාව අඩුයි කියලා වෙන දෙයක් එක්කනේ. මම කියන්නේ තමන්ගේ ජීවිතේ විතරක් බැලුවොත් තේරෙන්නේ නැද්ද තමන්ට ඕන උපරිම සන්තෘප්තිය ලැබෙන ටික තමයි තමන්ගේ ජීවිතය කියන එක. තේරෙනවද මං කියන එක? ඒතර ඇත්තටම හොඳට බැලුවොත් තේරෙයි අපි කොහෙවත් කන්ට්‍රෝල් කරලා නැහැ අපේ ඒවා. මේ දැන් සරලවම මේක බලන්න පොඩි ළමයෙක්ට අපි හිතමු කැරපොත්තෙක් අහු වෙලා කැරපොත්තව කනවා කියලා. එයාට ජීවිතේ මේ ලෝකේ මහරජතුමා කන මේ දහවල් භෝජනය වගේ තමයි පොඩි එකාට ඒ මොහොත ජීවිතේ. ඔව්. ඒ කියන්නේ මේකේ මම මේ කියන එකේ ගැඹුර බලන්න ඕනේ මේ සමාජ පැත්තෙන් බලන්න එපා. මේක සම්පූර්ණ විකෘති එහෙම වුණොත්. හොඳට තේරෙයි පැවැත්ම කියන එක තුල අපි හැමෝම එකම විදිහට ඉන්නේ. ඒක මේ ගලපන විදිය තමයි වෙනස්. ඔව් අපි ඒක ගලපගන්නේ අයියේ සමාජයත් එක්ක අරගෙන කම්පැරිසන් එකකින්.
එන සාපේක්ෂ කරලා තමයි අපි හිතන්නේ අපි දැන් අරගලන්ට වඩා අල්පේච්චයි කියලා. එහෙමයි. ඇත්තටම Tamanට සාපේක්ෂව කවුරුත් අල්පේච්ච නැහැ. අල්පේච්ච වෙනවා නම් මොකෝ දන්නවද වෙන්න ඕනේ? ඔය මූලික අවශ්‍යතාවවලුත් හිත මිදෙන්න ඕනේ. අල්පේච්චයි නම් හරියටම. හැබැයි එහෙම කවුරුත් හිත මුදවලා නැහැ නේ ඔය අල්පේච්චයි කියලා අපි කොහොම කතා කරන්නේ? තේරෙනවද? ඒකයි අර කියන්නේ ඔය රහතුන් වහන්සේලාගේ ස්වභාවය ලැබෙන දේ පමණක් වළඳනවා කියදී බලන්නකො අල්පේච්ච බව. එහෙමයි. අපි ලැබෙන දේ වළඳන එකක නෙමෙයි ඉන්නේ. අපි හොයාගෙන කණ එකකනේ ඉන්නේ. එහෙමයි. ඇත්තටම එතන තමයි ලොකුම මහා ඒ කියන්නේ මහා ඉච්ඡාව මහේච්ඡතාව තියෙන උතන. තේරෙනවද? එහෙමයි. ඒකේ අර අයියා කියපේකට මට මෙහෙම යෝජනාවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඇත්තටම ඉන්ෆ්ලුවන්ස් වෙන්නේ අපේ වටපිටාවේ සමාජය අනුවනේ අපි දන්න විදිහට. එහෙමයි. එතකොට දැන් අපි අර හුඟක් ඒ කියන්නේ තරඟකාරී ආටෝපකාරී මායාකාරී අපි කියන්නේ නිකන් පිස්සු විකාරයෙන් නටන මිනිස්සු ගොඩේ හිටියොත් අපිට ටික කාලයක් යනකොට තේරෙනවා අපි ඉන්න තත්ත්වය ටිකක් හොඳ නෑ වගේ. අර මිනිස්සු වගේ හැඩ ගැහෙන්න ඕනේ කියලා අපි යනවා. අපි මෝඩයි නා. කොහොමත් සමාජ තුල හැමදාම ප්‍රවණතාවයේ තියෙන්නේ පුළුවන් තරම් ගොඩ ගහ ගන්න පැත්තටනේ. එහෙමයි. එතකොට ඒක තුල කිඳා බහැලා ඉන්න ඕන මිනිස්සෙක් ටික කාලයක් යනකොට ඒ රැල්ලට අහු වෙනවා. ඇයි නිකන් බලන්න මේක දැන් ඔෆිස් එකක් ඇතුළට හිටියොත් අනිත් යාළුවෝ 10 දෙනාම එවුන්ගේ තියෙන වාහන ගැන කතා කරනකොට මට වාහනයක් නැත්තම් මම නිකම්ම මොකද කරන්නේ? එක්කෝ ඒ ගෑන් එකෙන් අයින් වෙන්න උත්සාහ කරනවා. නැත්තම් ඒ ගෑන් එකට එකතු වෙන්න පුළුවන් විදිහට ලෝන් එකක් ගහලා හරි කාර් එකක් ගන්නවා. ඒ කියන්නේ දැන් එයාගේ අවශ්‍යතාවය නැත්තම් ජීවත් වීම පිණිස නම් රස්සාව කරන්නේ යාට ලොකු ඉෂුව එකක් නෑ ඔය වගේ තැන්වල. හැබැයි රස්සාව අන්න හරි රස්සාව වෙනුවෙන් කෙනෙක් ජීවිතේ ජීවත් වුණොත් නම් අනිවාර්යයෙන්ම අර විදිහට කරන්න වෙනවා. ඒකද අර මම අයට කියන්න ගියේ හැමතිස්සෙම ඉතින් සමාජය කියන්නේ කොහොමත් මේ ලෝකේ තියෙන ඒවත් එක්ක හැපි තව දේවල් ලං කර කර තව අවශ්‍යතා නිර්මාණය කර කර සෑහෙන සංකීර්ණ පැත්තට යන තැනක් තමයි ලෝකය කියන්නේ. එතනදී තමන් වීරයක් අරගෙන තමන්ට අත්‍යවශ්‍යම දේවල් වලට විතරක් මනස යොමු කරලා ඉතුරු විවේකය තමන්ගේ සතුට හොයා ගැනීම නැත්තම් නිදහස හොයා ගැනීම නැත්තම් සත්‍ය ගවේෂණයට දාන්න ඕනේ. ඒක තමයි ඇත්තම ඒකේ ලොකු ඩෙවලොප්මන්ට් එකක් තමයි අර කියන්නේ මේ ගිහිගේ සම්පූර්ණයෙන්ම අයින් කරලා කැලවල් වලට යනවා තවුස් දමට යනවා කියලා එහෙම කියන්නේ. ඒකෙම හොඳම ඩෙවලොප්මන්ට් එක. ඒකටම යන්න ඕනේ කියලා මම කියනවා නෙමෙයි. මම කියන්නේ ඒක තමයි කෙරවල මේ යනවනම් යන්න තියෙන. නමුත් අපි සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්න මූලික අවශ්‍යතාව වෙනුවෙන් විතරක් අපි ජීවිතේ ගත්තොත් අපි අද කරන බොහෝ කාර්යබහුලකම් ටිකක් අඩු වෙනවා. එහෙමයි. ඔය මට එක සරහ මතකයි එක ඉන්ටර්විව් එකක් කියනවා දැන් එයාගෙන් අහනවා ඒ නිවේදකයා මේ ඔබතුමා මරණගේකට යන්නෙත් නෑ මළගේකට මේ මගුල්ගේකට යන්නෙත් නෑ ඇයි එහෙම යන්නේ නැත්තේ කියලා. එයා එතනදී කියන අදහස මම කියන්නේ දැන් මේක මේ ඕදාරිකව ගන්න එපා. ඒකේ අදහස තමයි වටින්නේ. එයා එතන කියන්නේ දැන් මම මළගේකට ගියා කියලා මට එතන කරන්න දෙයක් මට හම්බෙන්නේ නැහැ. කියන්නේ මට කරන්න දෙයක් කියලා නෑ. මට කරන්න පුළුවන් දේ තමයි ඒගොල්ලන්ට කීයක් හරි දීලා එන එක. නැත්තම් මොන හරි උදව්වක් කරන්න මුදලක් දෙන එක. මම ඉතින් ඒක ගෙදර ඉඳන් කරනවා කියලා එයා කියන්නේ. පැහැදිලිද? දැන් මම කියන්නේ මෙහෙමයි. ඒක එයාගේ තියෙන පර්සනැලිටි එක. ඒකේ තියෙන අදහස ගන්න නැතුව දැන් අද ඉඳන් මළගෙවල් වල යන්නේ නැහැ කියන එක නෙමෙයි ඒකේ අදහස. හොඳේ. එතන අවශ්‍යතාවය වෙනුවෙන් විතරක් තමන්ගේ ජීවිතය හදාගන්න කියන එකයි එතන ගන්න ඕන අදහස. ඒක කරන්න ඕනේ මේකයි. ඒ අර මූලික අවශ්‍යතා සපුර ගනිමින් ජීවත් වෙනවා කියන එකට නෙමෙයි එහෙම වෙන්න ඕනේ. මොකද දැන් අද අපිට තියෙන කාර්යබහුලකම මත ඇත්තටම අපේ නිදහසක් හොයාගන්නවත් වෙලාවක් නැහැ. ලෝකයේ ඇත්තවත් හොයාගන්න වෙලාවක් නැතුව ලෝකය ගැන හොයන්නවත් අපිට කවදාවත් වෙලාවක් හම්බෙලා නැහැ නේද? ඒතල අපි ජීවත් අපේ හඳුරන්නේ ඒතර කාර්ය බහුලයි කියන්නේ අපි ජීවත් වෙන්න සල්ලි හම්බ කරන ජොබ් එක නෙමෙයි ඊට අමතරව අපි කරන වැඩක් නැති ආටෝප ටික. වැඩ කරන ආටෝප ටික. අර මම කියන්නේ අර විකෘති ආසා ටික නිකන් තේරුමක් නැති ඒවා. අන්න ඒ ටික මැඩපවත්ත ගත්තොත් ඇත්තටම යාට ලොකු මේ වෙලාවක් ලැබෙනවා. අර මම නිකන් සරලව නිකන් ප්‍රැක්ටිකලි කියනවා නම් තමන් කන බත් පත හරි නිදහසේ කන්න. නැත්තම් අපි අර වෙන දේවල් වලට හිත යවනවා කියන්නේ බත් කන ගමන් කල්පනා කරන්නේ කොත්තුවක් කන්න තිබ්බනම් හොඳයි කියලා. ඒතර තියෙනවද තමන් බත් ටික කන්නෙත් නෑ අර හිතන කොත්තුව ලැබෙන්නෙත් නෑ. ඒතර තියෙනවද අර යකාගේ කම්මල වගේ ජීවිතයක ඉන්නේ කියලා හැමුණා. තේරෙනවද මම කියන එක? ඒ හින්දා ඉතින් මම කියන්නේ මිනිස්සෙක් විදිහට හොඳට බලන්න ඉතින් අපි මිනිස්සෙක් වෙලා ඉපදෙන්නේ සාමාන්‍ය කට්ටියට වඩා මනස උසස් නිසානේ.
ඉතින් මිනිස්සයා නිරන්තරයෙන්ම එයාට මෝටිව් එක තියෙන්නේ සතුට හොයාගන්නවා කියන එකනේ. ඒ කියන්නේ ඉන්නවට මේ දුකට වඩා සැපක් හම්බෙනවා කියන එකෙන් තමයි ඕන දෙයකට අත ගහන්නේ. අර හොඳට බලන්න. ඒ කියන්නේ මම කියන්නේ අලුතෙන් ආයි සතුට හොයනවා කියලා භෞතිකයට යන්න දෙයක් නැහැ. එනේ මෙච්චර කාල ජීවත් වෙච්ච ජීවිතේ පොඩ්ඩක් පැත්තකට වෙලා විවේකීව හිතලා බලන්න පොඩි කාලේ ඉඳන් කරපු හැම එකෙන්ම තමන් හිතපු සතුට හෝ සැනසුම හෝ නිදහස හෝ ලැබුණද නැත්නම් හැමතිස්සෙම උනේ ඊළඟ එක කරාම ඒ සතුට ලැබෙයි කියලා හිතාගෙන ඉස්සරහට පැන්නද කියන එක. හිතාගෙන කරකගෙන කරේ. ඒක තමයි. දැන් එතකොට එතනින් අපිට අත්දැකීමක් ගන්න බැයිද? එහෙනම් මේ අපි ලෝකයේ පැත්තෙන් මොනවා කළත් ඕකම තමයි කෙලවර කියන එක. තේරෙනවද මං කියන එක? කෙරවලක් නැති කෙරවල. අන්න ඒකයි. ඒ කියන්නේ මේ ලෝකය තුල සතුට කියලා කොහොම හෙව්වත් මැරෙන මොහොතේ පවා සතුට හම්බෙන්නේ මැරුණාට පස්සේ කියන චින්තනයෙන් අපිට ඉන්න වෙන්නේ අන්තිමට. ඉතින් අන්තිමට අවසාන හුස්ම පවා හෙලන්නේ පූර්ණ තෘප්තියෙන් නෙමෙයි කියන එක වටහා ගන්න පුළුවන් මං හිතන්නේ පොඩ්ඩක් කල්පනා කරමු. එහෙමනම් එයාට අදහසක් එනවා එහෙනම් පංචකාමය කියන එකට එහා ගියපු සතුටක් හොයන්න පුළුවන්ද කියන එක. අන්න ඒ නුවණාවම එයා හොයනවා අපි මෙච්චර දඟලලත් සතුට ලැබෙන්නේ නැත්නම් මේ ලෝකේ කවුරු හරි ඉන්නවද මේක ඉක්මවල සතුට ලැබපු කියලා. ඔන්න ඔය විදිහට තමයි එයා ඇත්තම දර්ශනයකට එන්නේ. ඇත්තටම මට නම් හිතෙන්නේ එදාට තමයි කවුරු හරි කෙනෙක් ඇත්තම ආගමක් කියන එක හොයාගන්නේ කියන එක. තේරෙනවද? එහෙමයි. මට හිතෙනවා ඉතින් මේ හම්බෙලා තියෙන කාලේ ඇත්තට මේකට සෑහෙන ලොකු පිටුවහලක් හරියට කෙනෙක් බලනවනේ. ඔව් එහෙම. මේ කාලේ අපි ඉන්න විදියම ප්‍රැක්ටිස් කරලා ඉරලා ඒක ඒ විදිහටම කරගෙන යන්න පුරුදු වුණා නම් සමහරවිට අපිට ගොඩක් හම්බ කරන්න ඕනෙත් නැහැ මේ කාලෙත් සෑහෙන්න ඉස්සු කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නේද? එහෙමයි. මම එතන හැබැයි කියන්නේ මේකයි. ඒ ඉතුරු වෙන කාලයත් ටික කාලයක් යනකොට යාට තව වැඩකට දාන්නව තමයි හිත ගේන්නේ. මම කියන්නේ එතනට කොටු වෙන්න එපා. එහෙම කොටු වුණා කියන්නේ ආයි ඉතින් සාමාන්‍ය ලෝකෙටම ආවා වගේ තමයි ඉතින්. නෑ ඇත්තට අපි කොච්චර මේ අනවශ්‍යවට කරලා තියෙනවද කියලා තේරෙනවා මේ හිටපු දවස් ටික. ඒක තමයි. ඇත්තටම අත්‍යවශ්‍ය වැඩ ටික කොච්චර කාර්යබහුල වුණොත් වෙලා තියෙනවා. ඒකම තමයි තාමත් වෙන්නේ අනාගතෙත් වෙන්නේ ওই ටිකම තමයි. තේරෙනවද? අපිට මොනවද කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක් තිබ්බනම් ඒක අපිට මිස් වෙලා නැහැ. අපි ඒක කාර්යබහුලයි කියපු කාලෙත් කරලා තිනවා. කාර්යබහුල නැතිව දැන් විවේකයෙන් ඉන්නවා කියනකොටත් අර මූලික ටික හැමම කරනවා. ඒක තේරෙනවද? වැඩිපුරම කැමැත්ත ආසාව තියෙන්නේ අර වැඩි ටිකට නෙමෙයි ওই මුල් ටිකට කියන එක. ඒතර අපි හොයනවා නම් හොයන්න ඕනේ ඉතුරු ටික නෙමෙයි මේ ඔය මුල්ම ටික කියන එක තේරෙනවද එතන? අන්න එහෙම තමයි තමන්ගේ ඇතුළට යන්න ඕනේ කියන්නේ. ඉතුරු ටික නැති වුණා කියලා අපිට හානියක් නැහැ. හානියක් නැහැ. ඒතකොට තේරෙනවද නේද? ඔය ඕක අපි දැන් ඉන්න ටික තමයි අපේ සේෆ් ඒරියා එක. ඕකම තමයි ප්‍රශ්න කරන්න ඕන තැනත්. ඒතකොට නිකම් බලන්නකෝ නිකම් මම කියන්නේ දැන් ආයි ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන්න දෙයක් නැහැ. ඒතකොට කාත් එක්කවත් ගහමරා ගන්න තරහා වෙන්න නිකන් වැඩක් නැති අපි කියන්නේ නිකන් ඔය තේරුමක් නැති ආටෝප කියෝ ඉන්න විකාර කියෝ ඉන්න මිනිස්සුන්ව මරන්න ප්ලෑන් කරන්න හොරකම් කරන්න ඕවට අදහසක් එන්නේ නැහැ. මොකද තේරෙනවා මේ පැවැත්මම තමයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඊට එහා ගැන කතා කරලා නැහැ. මං කියන්නේ තේරෙනවද? ඒතකොට තේරෙනවද අර හික්මෙනවා කියන එක බලෙන් කවුරුත් හික්මවන්න ඕනේ නැහැ. නිකම්ම කූල් ඩවුන් වෙනවා. ඒ යාට තේරලා තිනවා මේ මෙතන මේ අපි කතා කරන මේ ලෝකයේ ආර්ථිකේවත් නැත්නම් රටවල් වෙනස් කරන එකවත් ජනාධිපති මාරු කරන විදිහවත් නෙමෙයි ඇත්තටම ප්‍රශ්නේ. මේ ජීවත් වෙන එකයි ප්‍රශ්නේ ඇත්තටම. සෝමදාස මේ දුක සම්බන්ධයෙන් ආයෙ කතා කරනවා නම් මොකක් හරි එකක් කොයි විදියකින් හරි Tamanට ඕන විදියට මේන්ටේන් කරන්න පුළුවන් නම් ඒකේ තියෙන දුක මොකක්ද? ඔව් මටත් අහන්නේ ඒකේ දුකක් තියෙනවද කියලා. අපිට ඕන විදියට වෙනවා නම් දුකක් නැහැ. එතකොට දැන් එහෙම තනක් තියෙනවා නම් එතන මේ දුකක් නැහැ නේ සම්මා. ඒක තමයි මම කිව්වේ දැන් අපි මම කියන එක පොඩ්ඩක් බලන්නකෝ දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ වසඟේ නැති බව තේරුණා නම් එයාට අර්ථය තේරලා කියලා. තමන්ගේ කැමැත්තට පවත්වන්න බැරි, ඒ කියන්නේ තමන්ට ඕන විදිහට පවත්වන්න බෑ කියන එක ආර්ය සත්‍යයක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනව නේද? එහෙමයි සම්මා. හරි. දැන් එහෙම බැලුවහම අපිටත් ලෝකයේ තුල අපේ කැමැත්තට පවත්වන්න බෑ කියලා තේරෙනව නේද බැලුවොත්? ඔව් ලෝකයේ තුල අපි try කරන්නේ ඒක කරගන්න ඒ උනාට කරන්න බෑ කියලා ගන්නවා. ඒක තමයි දැන් හොඳට බලන්න ඕනේ. දැන් එතකොට එහෙම බැලුවොත් දැන් මේ ලෝකයේ තුලින්ම කැමැත්ත නැති බවට හම්බ වෙනව නේද? හරියට බැලුවොත්. ලෝකයේ තුලින් හම්බ වෙනවා. ඉතින් ලෝකයේ තුලින් හම්බ වෙනවා නම් බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් එන්න ඕනේද? නෑ. එන්න ඕනේ නෑනේ. හොඳට බලන්නකෝ අපිට ඕන විදිහට පවත්වන්න බෑ කියන එක ඇත්තටම එහෙමද කියලා. දැන් උදාහරණයක් කිව්වොත් දරුවෝ අපිට ඕන විදිහට පවතින්නේ නෑ. ඔන්න උදාහරණයක්නේ. හොඳට බලන්න උතන දරුවෝ අපිට ඕන විදිහට පවතින්නේ නෑ කියන්නේ ඔතන අපිට ඕන විදිහට පවතින්නේ නෑ කියන්නේ දරුවගෙන් වෙන වැඩ ටිකද? අපිට ඕන විදිහට පවතින්නේ නෑ කියන්නේ දරුවා ඇත්තටම එතන අපිට ඕන විදිහට පවතින්නේ නැති දරුවගෙන් වෙන ටිකද? ගෙන් වෙන ටික. ඉතින් එතකොට මූලික තැන අපිට ඕන විදිහට පවතිනව නේද?
දරුව පවතිනවා. ඔව්. ඔන්න ඔතනයි ඇත්තම පැවැත්ම තියෙන්නේ. පැහැදිලිද? ඒතකොට එතන තේරෙනවද එතන අපිට ඕන විදිහට පවතිනවා නම් එතන තියෙන දුකක්ද සැපද? ඕන විදිහට පවතිනවා තමයි සපක් සැපයි කියන්නේ අස්ථාවර බවද ස්ථාවර බවද? අස්තාවර. සැපයි නම් ස්ථාවරයි. ස්ථාවරයි. ස්ථාවරයි කියන්නේ මුලක් මැදක් අගක් හම්බෙන්නේ නැහැ. දිගටම පැවතිලා තියෙන්නේ. පවතිනවා. පැහැදිලිද? අයිත් එක තමයි මේ හැමෝටම අපි ඇත්තට මේන්ටේන් කරන්න ඕනේ අපේ මූලික අවශ්‍යතා සපුරා ගන්න තියෙන අවශ්‍යතාවල මේන්ටේන් විතරක් මේන්ටේන් කරා නම් ගැටලුවක් වෙන්නේ නැහැ නේද? නෑ අයි ඒක මම කිව්වේ මේකයි. එතන ඇත්තටම ওই මූලික අවශ්‍යතාව ටික තමයි ඇත්තටම ලොකුම ප්‍රශ්නේ. මොකද එතන තමයි ලොකුම සැපය අපිට තියෙන්නේ. මම අර එහෙම කිව්වේ අර වැඩක් නැති වැඩවලින් මනස අයින් කරගත්තාම ජීවිතේ ඒකේ මුදව ගත්තාම ලොකු කාලයක් හම්බ වෙනවා ওই මූලික පැවැත්ම ගවේෂණය කරන්න. එනේ සත්‍ය ගවේෂණයට කාලය හම්බ වෙනවා. නැතුව මූලික ටික නඩත්තු කර කර ඉන්නවා කියන එක නෙමෙයි මං කිව්වේ. මූලික ටික නඩත්තු කරන එක නම් ඕනේ ආයි අපිට ලෝකෙටම බහින්න වෙනවා. ඇයි එකම දේ හැමදාම කන්න බෑනේ සාමාන්‍යයෙන්. අපි අනිවාර්යෙන් වේරියේෂන් එකට යනවා. එතකොට ආයි රස්සාව කරන්න වෙනවා. ආයි අර කලින් තැනටම යන්න වෙනවා. චේන්ජ් එකක් ඕනේ. ඔව්. එතකොට ආයි යන්නේ මොකද? ආයි අර සාමාන්‍ය ලෝකෙටම තමයි. ඒ කියන්නේ ආයි මූලික පැවැත්ම නෙමෙයි. මං කිව්වේ තේරෙනව නේද? ඒක නම් දෙන්නා ස්වාමීන් වහන්සේ අර මුල් එක හරියටම පැහැදිලි වුණේ නැහැ. ඒක තමයි මම කිව්වේ දැන් අපි ගත්තොත් දැන් මේ ලෝකයේ දැන් අයියා හැවෙ මොකද වසඟේ පවත්වන්න පුළුවන් නම් අතර මෙතන තියෙන සබක් කියලානේ. ඒක හරි. දැන් එතකොට අපිට තේරෙන්නේ මොකද ලෝකයේ වසඟේ පවත්වන්න බෑ කියලා නේද? එහෙමයි. දැනට ඒක තමයි දුක කියලා කියන්නේ. ඔව් එතකොට මම අහන්නේ මේකයි වසඟේ පවත්වන්න බැරි තැනක් කියන්න බලන්න. ඒ කියන්නේ මේ වයසට යනවා, දිරනවා, මැරෙනවා. මොකද්ද වයසට යන එකේ වසඟේ පවත්වන්න බැරි ස්වභාවය මොකද්ද? දැන් අපිට ඕන දැන් මලක් වුණත් පරණෝවි තියාගන්න. මලක් පරණ ඒක තමයි. එතන බලන්න මලක් මොනිය උදාහරණයක් කියන මලක් පර නොවී තියාගන්නවා කියද්දී එතන පර නොවී තියාගන්නත් පර වෙන්නත් මල කියන එක වසඟේ පවතිනවා කියලා තේරෙනවද? ඔව් මල තිබ්බොත් තමයි ඒක වෙන්නේ. ඒතර අපි වසඟේ නැහැ කියලා කියන්නේ මූලිකව වසඟේ පවත්වගෙන ඊට ඉස්සරහට පැනලානේ වසඟේ නැහැ කියන්නේ. මූලික සිද්ධාන්තය අපි දාගෙන ඉවරයි නේද? ඔව් අන්න එතනටයි තියෙන්නේ. ඔය ඉතින් ඕකම තමයි උදාහරණ වලින් කිව්වට හොඳට බලන්නකෝ දැන් අපිට පෙනීම කියන එක අපිට ඕන විදිහටම පැවතිලා නැද්ද කියන්නකෝ පෙනීම. මොකක්ද නැද්ද? පෙනීම එහෙමයි. අපිට ඕන විදිහට පැවතිලා නැත්te අතරම පෙනෙන දේවල් මිසක් පෙනීම නෙමෙයිනේ. එහෙමයි. පේන දේවල් තමයි අපිට ඕන විදිහට නැත්තේ. පෙනීම තියෙනවා. ඉතින් ඒකනේ. එතකොට දැන් මේක බලන්නකෝ ආයිත් ඇත්තටම අපි හිතර අවංකව කිව්වොත් කරවිලට පැල කරාම කොමඩු හැදෙන්නේ නැහැ වගේ. පෙනීම කියන එක වසඟේ තියෙනවා නම් ඊට පස්සේ වසඟේ නැහැ කියලා කොච්චර කිව්වත් ඒ කියන්නේ මොකද්ද? වසඟේ තියෙන බවක්මයි නේද? ඇයි පෙනීමෙන් නම් පේන දේවල් ආරම්භ කරගත්තේ ආරම්භය තුලම තියෙන්නේ පෙනෙන එකම Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන එක නම් ඊට ඉස්සරහා දේවලුත් එහෙමමයි. අපිට දුක එන්නේ පෙනීම කියන එකෙන්ද පෙනෙන දේවල් වලින්ද? පෙනෙන දේවල්. ඔව් දැන් පෙනෙන දේවල් ගැන කතා කරනවත් පෙනීම තියෙන්න ඕනේ නේද එක දිගටම? පෙනෙන දේවල් වලට කලින් අපිට පෙනීම ප්‍රශ්නයක් නම් අපි පේන දේවල් වලට යන්නේ නැහනේ දුක ඇති කරගන්න. එහෙමයි. එතකොට පෙනීමම දුකයි කියලා දන්නවනම් එයාට ආයි එයාගේ ප්‍රශ්නේ පටන් ගන්නේ පෙනීම තුලින්මනේ. නමුත් අපිට එතන ප්‍රශ්නයක් අද කතා කරන්නවත් එන්නේ නැහැ නේද? දකින්න දේ ගැන තමයි ප්‍රශ්නයක් තියෙන්නේ නේද? එතකොට එනද අපි සම්පූර්ණයෙන් භෞතිකයට පයින්නේ කියලා. භෞතිකයට. අපි අර තමන් තුල තියෙන පෙනීම ගැන කවදාවත් ප්‍රශ්න කරලා නැහැනේ. අපි හැමතිස්සෙම චෝදනාව දාන්නේ බාහිරට. ඒක පැහැදිලි. එතකොට පෙනීම දැන් අපි පෙනීම ගත්තොත් එහෙනම් ඒක ඒ ප්‍රශ්නේ හැට දාලා හරියන්නේ නැහැ නේද? මෙහෙමයි. දැන් ඒක තමයි මම පෙන්නපු උදාහරණින්ද ඒ කියන්නේ දැන් මම ඔය ඇහැනම නම් ගත්තේ නැති මේ මොහොතට අදාළ හොඳම විදිහේ හින්දා. ඒක තේරෙනවා. මම ප්‍රශ්නේ එතනින් තේරුණා හොඳට. නැත්නම් ඉතින් මෙහෙමත් කරන්න පුළුවන් වුණා. දැන් හොඳට බලන්නකො පෙනීම කියන එක ඇත්ත වුණොත් නෙමෙයිද ඇහැ කියන එක හම්බෙන්නේ. ඔව් ඒකත් හරි. ඉතින් එතකොට ආයි පෙනීම තුලින් පේන දෙයක් නේද අපිට ඇහැ අද? තේරුණාද? එතකොට අද අපිට ඇහැ කියන්නේත් පේන දෙයක් වෙලානේ. ඔකට අර උදාහරණයක් තියෙනවා. දැන් මෙහෙම ගන්නකො. ගිනි පෙට්ටියකුයි ගිනි කූරකුයි තියෙන බව අපිට තේරෙන්නේ මොකක් තිබ්බොත්ද? ඇහත් තිබුණා. ඔව් ඒක තමයි. නමුත් මම උදාහරණයක් ගත්තොත් දැන් ගිනි පෙට්ටියයි ගිනි කූරයි තියෙන බව තේරෙන්නේ ගින්දර පත්තු වෙනකොට නේද? එනෙක් මහා කළු අන්ධකාරයක ගිනි පෙට්ටියයි ගිනි කූරයි තියෙන බව තේරෙන්නේ මොන වෙලාවෙන් පස්සේද? ආලෝකය ආවට පස්සේ. ඒ කියන්නේ ගිනි දැල්වුණාට පස්සේ නේද? එතකොට තේරෙනවද අපි ගින්දර තුලින් නේද අර දෙක ගැන කතා කරන්නේ?
එතකොට ඒ වගේ අපි අද පෙනීම කියන ගින්දර තුලින් තමයි ඇහැයි රූපයයි ගැන කතා කරගන්නේ. එතකොට අපිට පෙනීම කියන එක ස්ථාවරයිනේ. එහෙම ඒ කියන්නේ අපේ හැමදේම හැම දෙයකටම භෞතික දෙයක් මූලික සිද්ධාන්තය වෙලා තියෙනවා. ඔවයි මම මෙතන අදහස් කරේ මේකයි. මම මෙතන අදහස් කරේ දැන් අපිට ඇත්තටම අපේ අභ්‍යන්තරය අතුලාන්තය හම්බෙලා නැහැ කියන එක මේ කවදාවත්. අපි හම්බෙලා නැත්තේ මොකද එච්චරට ෂුවර් අභ්‍යන්තරය ගැන අපිට. ඒක ගැන කතාවක්වත් නැහැ. එහෙමයි. එතකොට අපි හැමතිස්සෙම අපි අපේ අවශ්‍යතාව සහ උවමනා දුක සැප උපේක්ෂාව කියන එක අපි අත්විඳලා තින්නේ ඇත්තටම ලෝකයේ පැත්තෙන් භෞතිකය. මම කියන්නේ මෙහෙම එකක් මෙන්න මෙහෙම බලන්නකෝ දැන් කෙනෙක්ට ඕන කියලා බලන්නේ හරි එහෙනම් සිතුවිල්ලක් විතරක් ගත්තනම් ඉතින් ඒකනේ මේ අසකන්නාසි දිව ශරීරය ඔක්කොම අයින් වෙලා සිතුවිල්ලක හිටියානම් ඒත් ප්‍රශ්නයක් නැහැ එහෙනම් භෞතිකය හම්බෙන්නේ නැහැ කියලා. නමුත් හොඳට බලන්නකෝ අපි සිතුවිල්ලක් මෙනෙහි කරත් යම් දවසක දැක්ක රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ගැන නෙමෙයිද මෙනෙහි වෙන්නේ. එහෙමයි. ඒතර තේරෙනවද එතන අර ඍජුව භෞතිකය සම්බන්ධ නැහැ. නමුත් භෞතිකයමනේ ආයි මෙනෙහි කරලා තියෙන්නේ. එහෙමයි තමයි. ඒ කියන්නේ පස්සේ රීකෝල් කරලා හිතුවත් වෙන්නේ මේ අර ඒකට පස්සේ සපයලා තියෙන භෞතිකය. ඔව් අනිවාර්යයෙන්. පැහැදිලිද? හාමුදුරනේ ඔව් කියන්නේ. දැන් අපි දැන් අපිට දැන් ආත්මිනි මේ ගමන් කරන්නේ නේ අපේ වුණේ. අයියා ඒක ආත්මයක් කියලා සඳහන් කරේ මොන අර්ථයෙන්ද? ඒ කියන්නේ දැන් මේ වෙනකොට අපේ ජීවිතයක් තියෙනවා. දැන් මම ඉන්දික. ඔව්. දැන් මම මරුණාට පස්සේ ඉන්දිකගේ බොඩිය. ඔව්. එතකොට දැන් මම ආපහු ගැලවිලා යනවනේ ගන්ධබ්බෙට. ඔව්. එතකොට ඊට පස්සේ ආපහු මම ආයි මම මොකක් කොහේ හරි ආයි ඉපදෙනවා. ඔව්. එතකොට දැන් ආත්මය කියන එක ආත්ම කියන්නේ මේ සංසාරය කියන එක හැම ආත්මිකම මේ පොඩි ලපටි කාලේ ඉඳන් පරිණත විවිධ යනවනේ අපේ වඳුරනේ. අය කියන්නේ ආත්මය කියන එක. ඒ කියන්නේ දැන් මේකේ අර වෙන් වෙලා යන ආත්මය වගේ කියන එක. ඔව් ඔව්. නෑ ඒක මෙහෙමයි. ඒක තමයි. ඔතන මම මේක ඇහුවේ ආත්මය කියන එකේ අය නිර්වචනය මොකක්ද කියන එක. මෙහෙමයි. මෙහෙම ගන්නකොට ටිකක්. අපි ගත්තොත් මේ ආත්මය එක දිගට පවතිනවා කියලා ඒකේ වැරදි අදහසක් එනවා මෙහෙම. ඒ කියන්නේ දැන් අපි ගමු ඉන්දික කියන එකම. දැන් අපි දැන්ට මේ උදාහරණ ගන්න. ඉන්දික කියන ආත්මය පවතිනවා නම් එයාට කවදාවත් බෑ ඊළඟ අත්බැවේක ඉන්දික නොවන කෙනෙක් විදිහට ඉපදෙන්න. මොකද ආත්මය ඉන්දිකනේ. එහෙමයි. සරලවම මෙහෙමයි. මිනිස්සෙක්ගේ ආත්මය එක දිගට පවතිනවා නම් එයාට කවදාවත් බල්ලෙක් පූසෙක් කරගෙක් වෙන්න බෑනේ. එහෙමයි. මොකද එයාගේ තියෙන්නේ මනසක් එයාගේ තියෙන ආත්මය මනුස්ස නම් එයාට අනිවාර්යෙන් ඉපදෙන්න වෙන්නෙම මනුස්ස ආත්මයක. මනුස්ස. හැබැයි දැන් එහෙම ආත්මයක් ගැන නෙමෙයි පෙන්වන්න කියලා තේරෙනවද මෙතන? එහෙමයි. තේරෙනවද? මෙතන එතකොට වෙන්නේ ඒක තමයි. ඔතන ඒක තමයි. ඒක ආත්මය දැන් කියලා ගන්නේ ඔහොම එකක් නෙමෙයි අත්‍තරම. ආත්මය කියන්නේ අත්‍තරම පැවැත්ම කියන එක. නමුත් ඒ ඔක්කොම එක්කෙනෙක් නේ අපේ දැන් බුදුහාමුදුරුවන්ගේ තියෙන මේ ආත්ම මේ ඔක්කොම ටික ගත්තාම පෙරුණා එක හරි. නමුත් හැම දෙයක්ම පටන් ගන්නෙ මේ දැන් මං කියන්න හදන මට ප්‍රශ්න ටිකක් අර කියන්න අපහසුයි ඒක පොඩ්ඩක්. ඒ අයියා අදහස් කරන දේ මට හිතෙන්නේ අර මේකේ එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා වගේ අදහසක් නේද? ඔව්. ආව් ඒක තමයි. ඒකයි දැන් එතනදී දැන් ඒකනේ කියන්නේ දැන් මේ අපි කරපු හුරු පුරුදු ඊළඟ අත්බවයට බලපානවා. මම දැන් ආපහු අය නැතිලා ඉවරලා ආපහු අය මනුස්සාත්මයක්ම ලබනවා කියන්නේ කොහොමද? ඔව්. ආපහු පොඩි කාලේ ඉඳන්ම ගිහිල්ලා වෙලා ආයෙ එක වසරට බාර දීලා ආයෙ පහයි සිද්දත් එළියෙල වෙලා ආයෙ අවුරුදු 14ක් 15ක් ගිහිල්ලා වෙලා ආයෙ එතන ඉඳන් තමයි ආයෙ මනුස්ස වැඩ කරන්න ගන්නේ. ඔව්. එතකොට අර නතර වෙන තැනක වෙනකොට දිනු වෙලා තිබ්බ එක ආපහු ආයෙත් පටන් ගන්න මුලක ඉඳන්. ඔව් ඒක හරි. ඒ අයියා කතා කරන්නේ පැවැත්ම තුල තියෙන උච්චාවචනයක්. මම ඕක ඕන්නම් පෙන්නනම් මෙහෙම. ඇත්තටම මේක ගන්නකෝ. අපිට තේරෙනවා දැන් අර අයියා කියපු පොයින්ට් එකක් තියෙනවා. දැන් ඇත්තට ඉපදුනාට පස්සේ යම් කාලයක් යනකොට මේක ඩෙවලොප් වෙනවා වගේ තමයි තේරෙන්නේ. හැබැයි හොඳට බලන්න ඔය සංවර්ධනය වෙන්නත් අපි ඉපදෙන මොහොතේ පටන් මේ අපි සංවර්ධනය වුණා කියලා හිතන් ඉන්නේ. අපි වැඩිහිටි වුණා කියලා හිතන් ඉන්න තැන සහ මැරිලා යනවා කියලා තැනටම ගන්නකෝ ජීවිතේ. ඔය හැමතැනම එක දිගට මනස තුල මොනවා හරි පවතිනවා කියන ආත්මීය බව වැදලා තිනව නේද? ඔන්න ඕක තමයි ඇත්තම ආත්මීය බව කියන්නේ. තේරෙනවද? ඒ ආත්මීය බව පවතින නිසා ඒ ජීවිතයේ ඒ වටපිටාවට අනුව කළ යුතු සියල්ලම Tamanට කරන්න වෙනවා. ඒ කියන්නේ මොනවා හරි පවතිනවා කියන සංඥාව Taman පත්‍යං වෙලා තියෙන නිසා අපි ඉපදුනොත් එහෙම බල්ලෙක් වෙලා ඒ බල්ලගේ හිත තුලත් මොනවා හරි පවතිනවා කියන මූලික පැවැත්ම තියෙනවා. ඉතින් හැබැයි යාට ලැබෙන ජීවිතය තුල මිනිස්සුયો අත්විඳින වටපිටාව නෙමෙයි තියෙන්නේ. හැබැයි යාට මොනවා හරි කියන පැවැත්මෙන් යා මිදෙන්නේ නැහැ.
මිනිස්සෙක් වෙලා ඉපදුනොත් අර අය කිව්වාගේ එක වසරේ ඉඳන් මොන්ඩිසෝරි කසාද ඔය ඔක්කොම ටික බඳගෙන එයාගේ ජීවිතය යනවා ඒත් පැවැත්ම මොන හරි කියන තැනින් තියෙනවා. එතකොට මේ ආත්මේ කරපු දේවල් ලබන ආත්මෙට බලපාන්නේ ඔව්. අපි දැන් මෙතනින් කෙරවෙලා වෙයි කියලා නැති වෙයි කියලා හිතුවොත් අපි ඊළඟ ආත්මෙකදී ආයෙත් ඒ ටික ටික එකතු වෙනවා තමයි යම් කිසි දවසක ඵල දෙන්නේ නේද? ටික ටික එකතු වෙනවා කිව්වේ. ඒ ටික ටික කියන්නේ අපි දැන් කුසල් රැස් කරගත්තොත් ඔව්. එහෙම එකතු වීමක් යනවා. ඒක මෙහෙමයි. දැන් මෙහෙම ගන්නකො. දැන් අපි ගමු අපි මැරෙන වෙලාවේ මම කියන්නේ උදාහරණේ මැරෙන වෙලාවේ මතක් වුණා කියලා දැඩි ලෝභ සහගත සිතුවිල්ලක් ඒ කියන්නේ දැඩි ආදරයක් මොකට හරි. කියන්නේ අපි හිතමු දැන් වාහනේට නැත්තම් අපි හිතමු දරුවන්ට පුදුම කෑදරකමක් එනවා අන්තිමට. අපි ගමුකෝ දැන් මේ ඇඟට හම්බෙච්ච කාලේ එක්ස්පයර් වුණා කියලා. එතකොට අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේක දාන්න වෙනවනේ අනිත් පැත්තට. මම කියන්නේ ඒ මොහොතේ වුණත් මොනවා හරි දෙයක් හිතමින් නේද තියෙන්නේ මනස. හොඳට බලන්න මේක හරියට අර Google search engine එක වගේ. අපි ටයිප් කරන එකට අදාළවම නේද එන්නේ. ඒකේ තේරුම ටයිප් නොකරන දේවල් ඩේටාබේස් එකේ නෑ කියන එකද? තියෙනවනේ. හැබැයි අපි ගහන එකට තමයි එන්නේ. එතකොට මෙන්න මේක ගන්නකො මම ඔයාලට උදාහරණයක් කියන්නම්. දැන් Facebook නැත්නම් YouTube Google වල search එක වුණත් ගත්තොත් එතන තේරෙනවද අපි සමහරවිට දැන් කාලයකට කලින් අපි search කරපුවා දැන් අපි ගමු කාලයකට කලින් අපිට තිබ්බා අපිට ඕනලා තිබ්බා කියන්නකෝ කම්පියුටර් එකක් ගන්න. අපි එතකොට Facebook එකේ type කරලා තියෙනවා. නැත්නම් Google එකේ search කරලා තිනවා කොහෙද තියෙන්නේ retail price ඕවා. අයියලා දැකලා නැද්ද සමහරවිට අපි දැන් YouTube ගිහිල්ලා මොනවා හරි බලනකොට Facebook බලනකොට අපේ පැත්තෙන් pop up වෙන්නේ අර කම්පියුටර් ගැන ඇඩ්. එතකොට තේරෙනවද අපි අර කලින් කරපු එක ඉන්ෆ්ලුවන්ස් වෙනවා කියලා මේ මොහොතට. ඒ වගේ හැබැයි මූලික වෙන්නේ මොකද්ද? ඒ මොහොතට ටයිප් කරන එක. ඒක අල්ලගෙන අපි කලින් සර්ච් කරපු ඒවත් ටික ටික ෆීඩ් වෙනවා. ඕකම ගන්න ජීවිතේට. අපි මැරෙනකොට අපි මේ මොහොතේ හිතනවනේ මොන හරි දෙයක් ගැන. ඒ හිතන දේ වගේ තමයි ටයිප් කරන මේ මොහොතේ ප්‍රමුඛ දේ. හරිද කතාව? හැබැයි අනිත් ඒවත් ඊට අදාළව එනවමයි. පැහැදිලිද? එතකොට මෙහෙමයි දැන් අපි Google එකේ ටයිප් කරොත් කම්පියුටර් එකක් ගැන යම් දවසක දැන් අපි සර්ච් කරලා තියෙනෙත් කම්පියුටර් ගැන නම් ආයි බය නැතුව කෙලින්ම කම්පියුටර් ටික වෙනවා. හැබැයි අපි කෑම ටයිප් කරොත් එච්චර කම්පියුටර් ගැන පෙන්වන්නේ නැහැ. පැහැදිලිද මං කියන්නේ ඒක? අන්න හරි. ඒතර තේරෙනවද අර අපි ටයිප් කරන එකට අදාළ දේවල් තමයි ප්‍රමුඛ වෙන්නේ හැමතැනම. ඉතුරු ඒවා උපරිම පුළුවන් තරම් ගේනවා අදාළ නැත්තම් දාන්නේ නැහැ. ඒ වගේ ජීවිතයක් හැදෙනකොට මිනිස්සෙක් වෙලා ඉපදෙනකොට මිනිස්සෙක්ට ලැබෙන්න ඕන පරිසරය තමයි ඉපදෙන්නේ. මනුස්ස මට්ටමේ ලැබෙන්න තියෙනවා නම් උපරිම විදිහක්. ඒ කියන්නේ අපි පුරුදු කරපු දේවල් වල මනුස්ස මට්ටමෙන් විපාක දෙන්න පුළුවන් උපරිමයක් තියෙනවා නම් ඒ සියල්ල එනවා. ඒක ගන්න මේ වගේ දැන් මිනිස්සෙක් වෙලා ඉපදුනහම අපි හැමෝටම සාමාන්‍ය මොලයක් හම්බෙනවනේ. හැබැයි සමහර කට්ටිය දැකලා තියෙනවද? ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි මේ මොලයක් තියෙන කට්ටිය. ඒ කියන්නේ මාරම ප්‍රඥාවන්ත කට්ටිය. ඒක තියෙනවද අර හුරු පුරුද්ද ඇදිලා එන්නේ කියලා. පැහැදිලි කතාව. ඔක මම හිතන්නේ තේරුම් ගත්තා කිව්වේ Facebook YouTube එකේ උපමා පොඩ්ඩක් බලන්න හොඳට. ඔව්. සමහරවිට ඉන්ෆර්මේෂන් එකට අමතරව දැන් අපිට මේවා අමතක වෙන්නේ. දැන් ඔය දැන් සමහර මුස්ලිම් ඉන්ෆර්ම් කියන්නේ කරපු ඒවා ඔක්කොම අතර වෙන කියන්නේ කොහොමද කියන්නේ. ඔව්. ඒ කියන්නේ ફોකස් නැතුව වැඩ කරන ඉන්නවා අපිට අනිවාර්යයෙන් නෑ මෙහෙම ගන්නකො දැන් O level කරනකොට ඒ පාඩම් කරනකොට තිබ්බ මතකය දැන් තියනවද බලෙන්වත්? නෑනේ. ඇයි ඒ කාලේට එච්චර පාඩම් මතක හිටින්නේ? උනන්දුවක් නැති හින්දා කියන එකවත් නෙමෙයි. හොඳට බලන්න. ඒකත් හරි. ඊට වඩා හොඳට බලන්නකො ඒ කාලේ වෙනකොට අපි යන්නේ ක්ලාස් වලට කතා කරන්නෙම විෂයන් ගැන. හම්බ වෙන්නෙම ගුරුවරු. යන්නෙම ඉස්කෝල වල නැත්තම් ටියුෂන්. එතකොට තේරෙනවද අපිට උනන්දුවක් නැති වුණොත් අපි ඒ ෆීල්ඩ් එකේ ඉන්නව නේද? තේරෙනවද මං කියන එක? පෙර ආත්මය කියන එක අපිට අමතක කියන්නේ අපිට නිකම්ම අමතක වෙලා තියෙන්නේ මොකක්ද මේ පෙර ආත්මය තුල තිබ්බ හුරු පුරුදු වලට යන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි දැන් තියෙන්නේ අපිට. ඒකනේ අර පොඩි කාලේ ළමයින්ට මතක ගියාද? තේරෙනවද? ඒ ආපු අලුත වගේනේ.
ඒ කියන්නේ මේ අලුත් ජීවිතයට ආපු අලුත වගේනේ. ඒ කියන්නේ අලුත් ඉස්කෝලේකට ගියාම වැඩිපුර මතක අලුත් ඉස්කෝලේ ගැනද පරණ ඉස්කෝලේ ගැනද? හැබැයි කාලයක් අලුත් ඉස්කෝලේ ඉන්නකොට ඒක අලුත්ද පරණ වෙනවද? ඒතකොට අර පරණ ඉස්කෝලේ ගැන කිසිම අදහසක් එනවද ඊට පස්සේ? ඊට පස්සේ ඉතින් ඉඳලා හිටලා එනවා. ඒකත් කාලයක් ගියාට පස්සේ මතකත් නැහැ ගියාද කියලා එහෙම ඒකට. යාළුවොත් මතක නැහැ සමහර වෙලාවට. අනිවාර්යෙන් මතක නැති වෙනවා. එච්චර දෙයක් නැහැ. දැන් අද වෙනකොට ඉස්කෝලේ හිටපු යාළුවෝ ඒ කියන්නේ මූණවත් නිකන් යන්තම්වත් මතක නැති වුන් ඉන්නවනේ. තනවාද? එතකොට ඒක තේනවද අර ආශ්‍රය නිශ්චය නැති වෙනකොට කොහොමත් අයින් වෙලා යනවා මනස. පැහැදිලිද? ඒක සාමාන්‍යයෙන් දැන් ඉස්සර අපිට යන්නේ නැතුව අපිට සාමාන්‍යයෙන් දැන් ඒක අවශ්‍ය දෙයක් අවශ්‍ය නැති දෙයක්. දැන් සාමාන්‍යයෙන් අමතක වෙනවා කියන එක දැන් වැඩි ඕනේ නැහැ. ඊයේ රැයට ගාවුවා. ඊයේ අපි කරපු වැඩ ටික. ඒකත් මතක නැහැ හරියට. මොනවාරි ස්පෙෂල් ඉවෙන්ට් එකක් වුණොත් විතරයි මතක හිටින්නේ. ඔව්. ඒ කියන්නේ සාමාන්‍ය කරන දේවල් ඇත්තටම මතක තියාගන්න අවශ්‍යතාවයකුත් නැහැ නේ අතන. ඒක තමයි. ඒක එච්චරට පුරුද්දට ගිහිලා තියෙන්නේ අපිට අද. ඔව්. තේරෙනවද තාම? ඒක කියන්නේ ඒ කරන වැඩේ හරියට 100න් කරලා නැති නිකද? එහෙම වෙන්නත් පුළුවන්. නැත්තම් අපි දැන් සමහර වෙලාවට අපි කරලා ප්‍රැක්ටිස් එකෙන් දන්නවනේ මේ විදිහට කරනවා නම් හරි කියන එක. අනිත්‍යානුක වෙනවා. ඔව් අන්න හරි. අනිච්චානුව ඒක නිකන් හුස්ම ගන්නවා වගේ වෙලා තියෙන සමහර වෙලාවට අපිට. වෙනවා. ඔය පෙර අත්බැවේ අමතක වෙන එකත් මේ මොහොතේ දේවල් අමතක වෙනවා කියන එකෙත් අදහස් දෙකක් තියෙන්නේ හොඳේ. දැන් සුරංගයි අපි සමහර වෙලාවට ඔයා හිතන්න කඩුවල ඉඳන් ගෙදරට එනකොට ගෙදරට ඇවිල්ලා නවත්තනකම් අපි ඌටේ ගැන අපිට මතකයක් නැහැ නේ. නෑ. කවුද හම්බුනේ ඒ වගේ ප්‍රැක්ටිස් තියෙනවා ඒ වගේ තමයි ඉතින්. පුරුව. ඒ දෙක අතර වෙනස මොකක්ද පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න. ඒ තමයි. මේකේ දෙකක් තියෙනවා. මේකේ මම අමතක වීම කියලා ගන්නේ එක පැත්තක තමයි ඇත්තටම මතකයේ තුල එකක්වත් නැතිකම. අනිත් පැත්තේ මතකයේ මේ අමතක වෙනවා කියන එකෙන් මම අදහස් කරන්නේ හුරු පුරුදු ගතිය වැඩිකම. නැත්තම් එන්න බෑනේ ගෙදර. ඔව්. එතන අමතකයි නෙමෙයි එතන වෙලා තියෙන්නේ අපිට ඒ කියන්නේ ඇත්තටම මේක අමුතුවෙන් මතක් කර ඉන්න ඕනේ නැහැ. එච්චර මතකය සොලිඩ්. පැහැදිලිද? අර ඒ කියන්නේ ඕන දෙයක් අපිට ඇඟට පත්‍යම් වුණාමත් අපිට එච්චර මතකයක් කියන එක හම්බෙන්නේ නැහනේ. අන්න ඒ අර්ථ දෙකෙන් මම කිව්වේ. ඔව් මතකයේ දැන් අපි හිතමු දැන් පොඩි කාලේ සමහරවිට හොඳනේ දැන් අපිට වචනයක් නමුත් ඒක හොඳට මතකේ තියෙනවා. ඔව්. අපි පොඩිම කාලේ අපිට අවුරුදු දෙක තුන වෙනකොට හොඳට මතකයක් තියෙනවද බලන්න. ඔව්. අපි හිතමු අපි ඕන කාලේ ඒවා අපි බලෙන් කොහමද මතක තියාගෙන නමුත් අර පොඩි කාලේ වටින වචන වලට ඉතිරිම මතක දෙනවා. නමුත් ඔරෙල් කාලේ ටිකක් පයි කරලා කොහමරි ඩිස්කස් ඉන්නකොට කොහමරි මතක දෙනවා. අපි දැන් මේ ධර්ම සාකච්ඡාව අපි දැන් අහනවනේ. ඔව්. අපි ගොඩක් ඕමනයින් අවස්ථාවෙන් අහනවා. එහෙම. නමුත් මේකේ අපි හිතමු හෙට අනිත් දවසට මේකේ කොටස් කීපයක් වගේ තමයි සමහරවිට මතක හිටින්නේ. ඔව්. සමහරවිට ඒක මේ අපේ මේ මතකයේ පිළිලා තියෙන අනිත් දේවල් වැඩි හින්දා ඒක මට සමහර වෙලාවට හිතෙනවා ඒක කොහොමද කියන්නේ. ඒක මෙහෙම අර්ථයක් තියෙන. ඇත්තටම ධර්ම සාකච්ඡාවකින් යමක් මතක තියාගන්න එකක් නෙමෙයි වෙන්නේ. එතන වෙන්නේ අවබෝධයක් ප්‍රගුණ වෙන එක. යම් දෙයක් මතක තියාගන්න try කරන එකේ පාඩුව තමයි මතකය කියන්නේ ලෝකය තුල දෙයක්නේ. ලෝකය තුල තියෙන දේවල් වල නিত্য ධර්මතාවය තමයි ඕනම දෙයක පටන් ගැම්මක් තියෙනවා. ඒකේ පීක් එකක් තියෙනවා. ඒකේ යම් දවසක් තියෙනවා මේ බිඳුවටම බහින. ඒක හරියට අලුතෙන් ෂර්ට් එකක් ගන්නකොට තියෙන ලස්සන ටික කාලයක් යනකොට සාමාන්‍ය වෙනවා. කාලයක් යනකොට දිර්ලම යන්නේ. ඒ වගේ තමයි පොඩි කාලේ තියෙන හොඳ අර අපි කියන්නේ සුපර් මයින්ඩ් එක එන්න ඒකේ තියෙන හයිය ශක්තිය අඩු වෙලා ටික ටික අඩු වෙලා යනවා. ඒකයි කවදාවත් බුදුහාමුදුරුවෝ කියන්නේ ඕනම දර්ශනයක් කියන එක තැනදී මතක තියාගන්න ගියොත් දර්ශනය මොකෝ වෙන්නේ? කාලයක් යනකොට දර්ශනය අමතක වෙනවා. හැබැයි අවබෝධය කියන එක අමතක වෙන්නේ නැහැ. අවබෝධය කියන්නේ මතකය අතික්‍රමණය කරපු එකක්. ඒකයි දහම් සාකච්ඡාව යන්න ඕනේ අවබෝධයකට. සාමාන්‍ය ලෝක කතා බහ තමයි මතක වලට එන්නේ. අපි හිතමු හම්බුනේ දැන් අපිට අපි කතා වුණා දැන් අන්තිම මරණ මංචකයේදී සමහරට කියවෙන දෙයක් ගත්තොත් අපිටම සිහිය නැතුව නිකන් අර අපිටම සාමාන්‍ය ප්‍රകൃතිය සිහිය නැතුව නිකන් කියන දේ කරන දේ තේරෙන්නේ යන ගමන කොහෙද කියලා දන්නේ
නමුත් එයා උපරිම පින්වන්තයෙක් හොඳට ජීවිතය ගත කරපු මේ වර්තමාන ජීවිතය ගත කරපු කෙනෙක් කියමුකෝ. ආ. නමුත් ඔහුට ඒ මොහොතේදී එන්නේ මොන මතකයක්ද කියලා ඒකේ මතක ලියන්න ප්‍රශ්නයක් ඒ මෙහෙම ගන්නකො දැන් ඔතන ඔය අපි එයා හරියට දැන් අපි දැන් කියනවනේ එයා සිහි විකල් වෙලා ඉන්නේ. එයාට හරියට කරන කියන දේ තේරෙන්නේ නැහැ. කොච්චර අසරණද කියලා අපි කියනවනේ. මම කියන්නේ එහෙම නෙමෙයි. ඔය අපි එළියෙන් බලලානේ විස්තර කරන්නේ. එයාගේ හිත ඇතුළට ගියොත් එයා ඉන්නේ විකෘතියකද එයාට සාපේක්ෂ ප්‍රകൃතියකද? එයාට සාපේක්ෂව ප්‍රകൃති ජීවත් වෙලා ඉන්න ගන්න. ඉතින් එතකොට තේරෙනවද එතනදී ආයෙ යා හිතන විදිහටම එයා ටයිප් කරන Google search එකේ විදිහටම තමයි එන්නේ කියලා. දැන් පිස්සු එහෙම කොච්චර සතුටින් ඉන්නවද? ඔව් ඒ අපිනේ කියන්නේ පිස්සු කියලා. එයාගේ ජීවිතේට බැස්සම එයාට පිස්සු නෑනේ. එතකොට එයාගේ ජීවිතේත් අපි වගේම සාමාන්‍යයි තමයි යාට සාපේක්ෂව. එතකොට ආයි මොකද වෙන්නේ? එයා ඉතින් හිතන විදිහ අනුව නැවත මේ ඉපදෙන තැන හම්බ වෙනවා. තේරෙනවද? පින තියනවා නම් හොඳ දෙයක් හිතෙන්නත් පුළුවන්. ඔව් ඒක මෙහෙමයි. ඒකේ මෙහෙමයි දැන්. පින තියෙද්දි හිතෙන්න පුළුවන්කම තියෙන්නේ ඇත්තටම ලෝකයේ තුල හරි සතිමත් ඒ කියන්නේ ලෝකයේ තුල ප්‍රകൃති සිහිය හරි තිබ්බොත්. දැන් අර ඒ කියන්නේ ලෝක සම්මතෙනුත් එයාගේ සිහිය විකෘති වුණොත් ඇත්තටම ටිකක් භයානක වැඩි. තේරෙනවද? නමුත් අර කොපක් වෙන සමහර අර මෙමරිය ඒ අපි කරපු ක්‍රියාකාරකම් එයා අරගෙන යන එක ඔක්කොම. නෑ ඒක අර වගේ තමයි දැන්. දැන් මම අර කිව්වේ අර මේ අපි සර්ච් කරපුවා අපේ පස්සෙන් එනවනේ සෝෂල් මීඩියා යනකම්. දැන් ඒ කියන්නේ අපි කාලයකට කලින් සර්ච් කරේ දැන් ඒව වැඩකුත් නෑ එපා වෙනවා. හැබැයි ඒත් එනවනේ. තේරෙනවද? ඒ වගේ එකක් තමයි තියෙන්නේ. උදාහරණයක් මේ දැන් ඔය සක්කාරී දෙයක් කියන එක දැන් අපි ඉන්නේ ඇතලට අන්තවලනේ. එතකොට මේ මොකක් හරි දෙයක් කියන එක හරිය අවබෝධයක් ගත්තේ නැති වුණාම ඒ ඇතලට අන්තවල ඉන්න හින්දා අපිට තියෙන දුක හරි සැප හරි අපිට තියෙන දුක හරි සැප හරි එන්නේ ලෝකය තුල ඉන්න හින්දා තමයි. අපිට තියෙන ඒකට ඉතින් ඕන ඇතන තැන්තොල ඉන්න හින්දා කියලා කියන්න පුළුවන් ඕන. නැත්නම් සාපේක්ෂත්වය කියලා කියන්න පුළුවන් ඕන. එතකොට ස්වාමීන් වහන්සේ මේ මොකක් හරි කියන එකේ දුක් කියන දුක මොකක්ද? එතන දැන් ඒකේ දුකක් කියන එක කිව්වා කියලා වැඩක් නැහැ. මොකද අපි එතන ඉන්නේ සැපගනේ. මොකක් හරි කියන එකේ දේවල් නෙමේ තේරුම් ගන්න ඕනේ. මොකක් හරි කියන එක. ඔව්. දැන් කෝපය කියන එක අපි ගත්තොත් කෝපය නැතුව කෝපය දුකද? නෑ ඒක තමයි. දැන් ඔහොම කිව්වා කියන එකෙන් අපි ආයේ ওই වචන ටික වල කෝපයම දුක බව කියන්න කියලා අපිට තේරෙන්නේ කෝපයේ දුක. මොකද අපි දැන් කෝපය දුකයි කියලා අහන්න දෙයක් නැහෙනේ. එතනම අපි දන්නෝනේ කෝපය පවතින බව. ඒ මොකද මෙතන දුකද සැපද නෙමෙයි තේරුම්ගන්නේ කෝපය කියන තැනයි තේරුම් ගන්න ඕනේ. එතකොට තේරෙයි දුකද සැපද කියලා. ඒක එක්ස්ප්ලেইন කරන්න බැරි නම් දුකද සැපද කියලා කියන එක කියාගන්නත් බැරියයි. ඒක තමයි දැන් ඒ එක්ස්ප්ලেইন කරන්න බෑ කියන්නේ අපි එක්ස්ප්ලেইন කරොත් කෝපය දුකයි කියලා එතන අල්ලගන්නේ මනස කෝපයේ දුක. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මොකක් අවබෝධ වෙනවා කියලාද මොකක් එයාට වැටහෙනවා කියලාද කියන්නේ චතුරාර්ය සත්‍යය. නෑ එතන පටන් ගන්නව තැන. ඒකට තේරෙනවද දුක කියන එක අවබෝධ වෙන්න නම් කෝපය කියන එක හරියට අහු වෙන්න ඕනේ. එතකොට තමයි කෝපය දුකයි කියන එකට එන්නේ. දැන් ආම්දුරෝනේ මෙහෙම මම මෙහෙම ඇහුවොත් දැන් ඉන්නේ ගෙදර කෝප්ප නැහැ. ඔව්. මට මම කෝප්ප ගැන දන්නවා. ඔව්. මගේ ගෙදර තියෙන පිඟාන. ඔව්. පිඟානේම කාලා පිඟාන හොදලා පිඟානේ වතුර බොන්නේ. ඔව්. එතකොට මට කෝප්පය එක නැති ඉන්නේ කෝප්පේම දුකක් කියන එකේ දැන් එතකොට මට කෝප් එක එතන තියෙන ඉඳන් තිබුණොත් දුක දැන් කෝප්පේ නැතිඳ කෝප්ප දුකක් මට නැහැ. ඔව් එතනේ අයියා කියන්නේ අර අදහස් කරන කෝපයම දුකයි කියන එක නෙමෙයි. ඔය ඔතන කියන්නේ කෝපය නැති බව අල්ලලානේ. එතන එතකොට නැති කෝපය කියන එකෙන් කෝපය පවතිනවා උතන. ඉතින් කෝපයක් තියෙනවා. නෑ මම කියන්නේ හිතේ කෝපයක්වත් අදහසක් නෑ කියන්නකෝ. එයා නොදන්නවා වුණාට එයා නැති බවින් ඉන්නේ කෝපය සම්බන්ධව. ඒකත් අයින් කරන්නකො මොන හරි පවතිනවා කියන එකෙන් පවතිනවනේ. ඒතර මොන හරි නැති කරා කියන එකෙන් එයාගේ දුක නිවෙන්නේ නෑ නේද? මොන හරි නැති කරපුවම නැති මොන හරි ආයෙ තියෙනවා. දැන් ඕක අපරාම්තුල දැන් දුක කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් මට තේරලා තිබෙ විදියට ඔව්. දැන් කෝප්පේ තිබුණොත් කෝප්පේ කැඩුනොත් කෝප්ප මේන්ටේන් කරන්න කෝප්ප පරිස්සම් කරන්න ඔව්. ඒත් එක්ක එන දුක නෙමෙයි. ඔව් අයියා කියන එක හරි. අයියා කියන එක හරි. ඇත්තටම ඔතන ඔහොම දුකක් පවතින හින්දා තමයි මිනිස්සු පුළුවන් තරම් ඒවැන් මිදෙන්න නැත්තම් බණ අහන්න යොමු වෙන්නේ ඔය හින්දා තමයි. හරිද? අරකේ මං අන්තිමට මෙහෙම එකක් කියන්නම් අර ඔතන
කෝපය කියන එක බලන්න පොඩ්ඩක්. ඒ කියන්නේ බලන්න තමන් දන්න සීමාවෙන් කෝපය කියන එක විස්තර කරන්න පුළුවන්ද කියන එක. එතකොට එහෙම විස්තර කරන්න පුළුවන් නම් කෝපයේ දත්ත ටික ප්‍රශ්නයක් නැහැ. එහෙම විස්තර කරන්න බැයි නම් බලන්න පටන් ගන්න තැනම අපි නොදන්නුනාට මේ නොදන්නකමක් තිබිලා තියෙනව නේද කියන එක. විස්තර කරන්න නම් බෑ ස්වාමීන් වහන්සේ වචන තිබ්බ. එතකොට එහෙම ඒක තමයි. එහෙම බැරි නම් ඊට ඉස්සරහා ටික අපි විස්තර කරගන්නෙම මුලාවක් නිසා නෙමෙයිද කියලා බලන්න. ඒක හරි. කෝපය විස්තර කරගන්න බැරි නම් කෝපයේව විස්තර කරන්න අපිට ඇත්තටම බැරි දෙයක් තමයි කරන්න. අපිට බැරි දෙයක් නිසාද කරන්නේ නැත්නම් කෝපය නිසාමද අපිත් පවතින්නේ කියන එක බලන්නකො. තේරෙනවද? මොකද නැත්නම් අපි ඕක විස්තර කරන්න නැතුව අපි හිටියනම් හරියනවනේ අන්තිමට. ඒ ටික බලන්න. එතකොට තව ප්‍රශ්න තිබ්බොත් කතා කරන්න පුළුවන්. ඔව් ස්වාමීන් වහන්සේ එතන අන්තිම කෑල්ල සෑහෙනවා ඒක හරි. හොඳයි. හරි එහෙනම් ප්‍රශ්නයක් තිබ්බොත් අපි ආයෙ කරමු. ඔව් සාකච්ඡා කරලා වහන්සේ ඉමු කරන්න නෑ. හා හොඳයි එහෙනම් හැමෝටම දරවසන්න. දස බලසේ ලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගීයා නිර්වාණය නම් වූ මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව සකල ලෝකවාසී සියලුම සත්වයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා.